සියහඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන සිතක රැඳි නොකියු හැකුමන් පුරුදු කරන බුද්ධිය හෝරාව ආයුබෝවන් නොකියු හැකුමන් පුරුදු කරන බුද්ධිය හෝරාවට ඔබ සැම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. භාෂාවක ප්‍රියජනක බවත් පැතිරීමත් ඇති කරවන කවිය ලෙස සැලකෙන අතීතයකට නෑදකම් කියන අපි එම කාර්යෙහි අනාගත නියමුවන්. කවියට ආදරය කරන කවිය ගැන හදාරන බොහෝ තරුණ පිරිසක් වර්තමානයේහි ඒට නැඹුරුව සිටීම ඊට හොඳ නිදසුනක්. ඇත්තෙන්ම මොකක්ද මේ කවිය කියන්නේ? අපරදිග කවියෙක් වුණු එස්.ටී. කොලරිච් කවිය කියනවා කවිය යනු හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීමයි කියලා. ඒ වගේම ටී.එස්. එලියට් කවිය කියනවා ආකෘතික පරිසමාප්ත භාවයට එක්වුණු අර්ථවත් මනෝභාවයන්ගෙන් කවිය නිර්මිතයි කියලා. තවත් ගත්තොත් විලියම් ගැස්ට්ලි කවිය කියනවා පරිකල්පනයේ සහ මනෝභාවයන්ගේ භාෂාව කවියයි කියලා. මේ කවිය ගැන අපරදිග නිර්වචන. ඉතින් කවිය ගැන ඔබේ නිර්වචනය කුමක්ද? එන්න අපි කතා කරමු. මේ සිතක රැඳි මතක පද. සිතක රැඳි මතක පද ගැන කතා කරන්න අද අපි ආරාධනා කරේ කලාව හා සාහිත්‍ය තුළ ගවේෂණාත්මකව සැරිසරමින් එහි සියුම් තැන් පවා ඉතාමත් සරලව රසවත්ව ග්‍රහණය කරගනිමින් ඔබ මම සහ මුළු මහත් සමාජයම සවිඥානික කරන දක්ෂ මාධ්‍යවේදිනියකට. ඇය මාධ්‍යවේදිනියක් වගේම දක්ෂ ලේඛිකාවක්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරියක්. ඇය නමින් සුමුදු චතුරානි ජයවර්ධන. ඉතින් අද අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන සියහඬ මැදිරියට පැමිණි සුමුදු චතුරානි ජයවර්ධන මහත්මියනි ආයුබෝවන් කියා ඉතාමත් ගෞරවයෙන් යුතුව ඔබව පිළිගන්නවා. ආයුබෝවන් නෙත්මිනි. ඔබ ඉතාමත් දක්ෂ මාධ්‍යවේදිනියක්. ඉතින් කොහොමද ඔබ මේ දවස්වල වැඩ කටයුතු? අපි මේ ගත කරමින් ඉන්නේ පුංචි වෛරසයක් මුළු ලෝකයක් දනගස්සපු මොහොතක්. මුව ආවරණයෙන් වැසුණු මුවෙන් අප ඉදිරියට පැමිණෙන කෙනා අපිත් එක්ක hina වෙනවද? එහෙමත් නැත්නම් අපිට ඔරවනවද කියලා දන්නේ නැතුව ගෙවි යන කාලයක්. සාරාර්ථ පුරුෂාර්ථ මොනවද කියලා නැවත නැවත අපට මතක් කර දෙන කාලයක්. ඉස්සර ඉන්දියාවේ තිබුණ අහිවාතක කියලා රෝගයක්. මිනිස්සු බිත්ති බිඳලා ඒ බිත්ති වලින් කැලයට පලා ගියා කියලා තමයි කියන්නේ. ඒ කාලේ පලා යන්න වනාන්තර තිබුණ කෙම්බිම් විදියට. හැබැයි කොරෝනා වෛරසය ආවියස අපිට කොහෙවත් කෙම්බිම් නැහැ. අපිම අපේ පරිස්සමෙන් අපේ ජීවිත රැක බලාගත යුතුව තිබෙනවා. අනුන්ව ජීවත් කළ යුතුව තිබෙනවා. ඒ මොනව කෙසේ වුණත් නෙත්මිනිය ඔබ දන්නවා මාධ්‍යයේ වගකීම. මාධ්‍යවේදීන් වෙන අපිට මොන දෙයක් අභියස වුණත් අපේ මම මේකට වෘත්තියක් කියලා කියන්න කැමති නෑ. අපේ සේවාව අපි ඉෂ්ට කළ යුතුවම තිබෙනවා. ඒ නිසා මේ භූමිකාව ඇතුලේ අපෙන් විය යුතු යුතුයකම ඉටු කරන්න අපි අපේ පරිස්සමත් රැකගෙන
කොහොම හරි ජනතාව ඥානනය කරන්න, තොරතුරු sannivedanaya පහසු කරන්න අපි අපේ රාජකාරිය කරන්නේ යනවා. ඉතින් පුවත්පත් කලාවේදිනියක් විදියට මේ වගේ ගේ ඇතුළටම හිර වෙලා ඉන්න කියලා අපේ පරිස්සම අපිම රැකබලා ගන්න කියලා කිව්වා. ඒ අපේ හිතේ තරයේ තිබුණා. අපිට සිද්ධ වෙලා තියෙනවා එළියට ගිහිල්ලා ජනතාව සවිඥානික කරන්න. ඕන්ට තොරතුරු ලබා දෙන්න. ඒ නිසා මේ කාල වකවානුවත් පෙර කාල වකවානුවටත් වඩා කාර්යබහුලත්වයේ ගෙවි යනවා කියලා කිව්වොත් මම නිවැරදි නෙවෙයි. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ රත්නශ්‍රී විජේසිංහන්ගේ වස්සාන කියන කවි පොත ගැන. ඉතින් මම කැමති මේ පොතට යන්න කලින් මේ පොත ගැන කෙටි හැඳින්වීමක් ඔබ විසින්ම අපේ ශ්‍රාවකයන්ට කරනවා නම්. රත්නශ්‍රී කවීන්ද්‍රයාගේ වස්සානය ගැන කතා කරන්න කලින් මට හිතෙනව නෙත්නිනි කවිය දිහාවට පොඩ්ඩක් හැරෙන්න. කවිය කියන්නේ මහා අපූර්ව දෙයක්. පෙර නොවු විරෝධයක්. කවියේ ස්වභාවය කොහොමද කියලා අපි හිතුවොත් නෙත්මිනි හරියට කවිය කියන්නේ ගහක හටගත්ත මලක් වගේ. මලෙහි රුවත් සුවඳත් දෙකම තියෙනවා වගේ කවියෙත් රුවත් සුවඳත් දෙකම තියෙනවා. ඒ වගේම මලේ සුවඳ අපි කොයිතරම් උරා ගත්තත් මලෙන් මේක අඩු වෙන්නේ නැහැ. අපි මොනතරම් මේ මලේ අපි කොයිතරම් කෙනෙක් ඇවිල්ලා මේ මලේ සුවඳ උරා ගත්තත් මීමැස්සෝ ඇවිල්ලා එහි සුවඳ උරාගෙන බිව්වත් මේ කිසි දෙයක් මලේ අඩු වෙන්නේ නැහැ. සුවඳම පතුරවනවා. අනුන්ට තමන්ගේ සුවඳ ප්‍රදානය කරන ගමන් මල දන්නවා තමන් ගාවේ සුවඳ තියාගෙන ඉන්න. කවියත් ඒ වගේ. කවිය විවිධාරු. මම කියවන කවිය ඔබට තවත් විදියකට දැනෙනවා. තව කෙනෙකුට තව විදියකට දැනෙනවා. තමන්ගේ ජීවිතේ තමන් බෙදා හදාගන්නේ කොහොමද? ඒ ජීවිතේ අපි ගත කරද්දී අපිට ලැබුණු අත්දැකීම් වල පරිමාව කොච්චරද? අපි ජීවිතේ හිමිවීම අහිමිවීම දරාගන්නේ කොයි විදියටද? මෙන්න මේ සියල්ලම බලපානවා අපිට කවියක් රස විඳිද්දී. ඉතින් කවිය සුවඳ තමන් ළඟ තියාගෙනම හරියට හැමෝටම තමන්ගේ සුවඳ ප්‍රදානය කරත් තමන්ගේ සුවඳ අඳු කරගන්නේ නැති මලක් වගේ. අන්න ඒ අර්ථයෙන් තමයි මම වස්සානය දිහා බලන්නේ. රත්නශ්‍රී කියන්නේ අපේ කවිතේ පායපු රන් තාරකාවක්. කවිය කොයිතරම් අපූර්ව කලාවක්ද කියලා ඒ කවිය ඇතුලේ කොයිතරම් අපට ජීවන දර්ශ තියෙනවද? සුසමා දර්ශ තියෙනවද? අත්දැකීම් තියෙනවද? මේ සියල්ලම අපිට පෙන්වූ යම් කවීන් යුග යුග ගණන් බිහිවුණු කවීන් අතර රත්නශ්‍රී කියන්නේ හරි ප්‍රබල කවියෙක්. ඔහු අපිට විවිධ ප්‍රදානයන් කරනවා කවිය හරහා. විවිධ දැනවීම් කරනවා. ඔහු ජීවිතයේ අත්දැකීම් පෙරලා අපේ ඥානනය වෙනුවෙන්. එහෙමත් නැත්නම් අපට ජීවන පරිඥානය සැලැස්වීම වෙනුවෙන් දායාද කරනවා. සාමාන්‍යයෙන් නෙත්නිනි සාමාන්‍ය මිනිසුන්ගෙන් කලාකරුවෙක් වෙනස් වෙන්නේ කොහොමද? අපි හැමෝම යම් සිද්ධි දකිනවා. ඒ සිද්ධි දිහා අනිත් අයට පේන විදියටම පේනවා. ඒ සිදුවීම් වල වචන මාලාව සංකේත මාලාව අපිට ඇහෙනවා. නමුත් අපි වෙන සාමාන්‍ය අය අතර ඉන්නවා අසාමාන්‍ය ප්‍රතිභා ශක්තිය තියෙන අය. පෙර නොවු විරුද්ධයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව තියෙන අය. ඒ අය අපි හැමෝම මේ දකින දේවල් කවි බවට පෙරලලා පාඨකයාගේ ජීවන පරිඥානය වෙනුවෙන් දායාද කරනවා. රත්නශ්‍රී කියන්නේ අන්න එහෙම කවියෙක්. තමන් උගන්වන්න යන පාසලේ දරුවන්ගේ ජීවිත කතාව ඔහු අතින් කවි විදියට ලියවෙනවා. තමන් ලබන අත්දැකීම් තව කෙනෙකුට ඥානනය පිණිස ඔහු ඉතුරු කරනවා කවි විදියට. ඒ කවි ඇතුලේ තියෙනවා අපිට යම් සොඳුරු අනකිරීම. උදාහරණයක් විදියට ගත්තොත් එතුමාගේ බොහොම ප්‍රිය කරන ගීතයක් තියෙනවා. මගේ ප්‍රියතම ගී ගොන්නේ තියෙන පළමු ස්ථානයේ තියෙන කීය කියලා කිව්වොත් නිවැරදි. ඔහු අපිට ආරාධනා කරනවා සේපාලිකා මල් පිපෙන වෙලාවට එළියට ගිහින් බලන්න. මේ රෑ නිදාගත්තොත්
රාත්‍රියේ තියෙන සුන්දරත්වය අපි මගහැරියා කියලා. අන්න ඒ වගේ මේ ලෝකේ තියෙන ලස්සනම දේවල් අපිට පෙන්වන්න රත්නශ්‍රී කවිය උත්සාහ කරනවා. ඒ වගේම තමන්ගේ පියා තමන් අපේ ජීවිත ගොඩනගන්න මොනතරම් වෙහෙසක් දරනවද? අපි හැමෝගෙම අම්මලා මොනතරම් වෙනසක් දරනවද අපේ ජීවිතේ, වෙහෙසක් දරනවද අපේ ජීවිතේ ගොඩගන්න. ඒ විතරක් නෙවෙයි, මේ පරිසරයේ තියෙන ගසකින් වැටෙන අන්තිම පත්‍රය පවා අවසානයේ පොළවටම පස් වෙලා පෝර වෙලා ගිහින් මැරෙද්දි පවා තමන්ගේ යුතුයකම ඉටු කරන බව රත්නශ්‍රී කවියට මතක් වෙනවා. මේ තමයි කවියෙකුගේ හෘදය සංවේදී භවයේ තියෙන ලකුණ මොකක්ද කියලා අහුවොත් අන්නේ ලකුණ වෙනුවට රත්නශ්‍රී පෙන්වන්න පුළුවන්කම තියෙනවා. මේ අපූර්ව කවිය ඔහුගේ අතින් මානව දයාර්ධභාවයේ වචන, ඔහුගේ හදවතේ නැගෙන මානව දයාර්ධභාවයේ සංවේදනා සංකල්පනා තමයි වචන බවට පත් කරන්නේ. වත්සානය කියන්නේ අන්න එහෙම කවි ගොඩක එකතුවක්. ඒ කවිය තුළ අපිට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. නෙත්නිමි මමයි අද මේ එකතු වෙලා කරන්නේ වත්සානය කියවනව විතරක් නෙවෙයි, ඔබේ මගේ හදවත් කියවා ගන්නට අලුත් මාවතක් විවර කරන්න බලනවා. මේ කවිය තුළ තියෙන්නේ අපේ ආත්මය, අපේ හදවත. ඔබේ මගේ හදවතේ වෙනසක් නැහැ. ඒ දෙකම එකයි. හැබැයි අපි ඒව විඳින විදිය වෙනස් වෙලා තියෙනවා. අපේ අත්දැකීම් සහ අපි බෙදා හදාගත් ප්‍රගුණ කරපු දේවල් මත. ඉතින් ඒ නිසා මේවැනි කවි පොත් කියවීමෙන් අපිට අපේ ජීවිතේ තව පැති විවර වෙන්න පටන් ගන්නවා. අන්නේ විවර කර ගැනීමටයි නෙත්නි සහ මම මේ උත්සාහ කරන්නේ. වස්සානේ කියවන්න කියලා ඔබට ආරාධනා කරන්නේ ඒ ඔබේම ජීවිතයේ දේවල් ඔබේම ජීවිතේ කොටස් බවට පත් කරලා ඒව කවි බවට පත් කරලා අපිට නොපෙනෙන පැත්තකින් ඒව විදාරණය කරන නිසා. ඉතින් අපි මේ හෝරාවක් ඇතුළත අපි කතා කරන්නේ මේ වස්සානය පොතේ අපේ ජීවිතයේ රත්නශ්‍රී කියන අපූර්ව කවියා දිය කරපු අපූර්ව ගැන. සාහිත්‍යමය සහ සංකීර්ණ කලා මාධ්‍යයක් වශයෙන් කවිය කියන්නේ සියුම් නිර්මාණ කාර්යයක්. ඒ වගේම සියුම් වූ ප්‍රකාශන මාධ්‍යයක්. ඉතින් මේ සියුම් නිර්මාණ ගැන, සියුම් ප්‍රකාශන ගැන ඇගේ සිතේ රැදි මතකවද ගැන කතා කරන්න ඔබත් එකතු වෙන්න අපිත් එක්ක. මේ නොකියූ හැඟුමන් පුරුදු කරන බුද්ධිය හෝරාව. රත්නශ්‍රී විජේසිංහයන්ගේ වස්සාන කියන කවි පොතේ අපි මුලින්ම කතා කරන්න යන කවි පන්තිය තමයි පරමල් කියලා කියන්නේ. සුමුදු මහත්මියනි, මම මේ කවි පන්තිය දකින්නේ අවවාදාත්මක කවි පන්තියක් විදිහට. පඩිපෙලින් බැස අයින් වී එන්න, අලුත් මල් පොකුරු අරගෙන එන්න, පින්වතුනි එන අයට ඉඩ දෙන්න, එපා පරමල් පයින් පා ගන්න. අපි හැමෝම හැමදාම කතා කරන්නේ විපුණු මල් ගැනනේ. නමුත් පරවුණු මල් ගැන, ඒවයි තියෙන මෙලෙක් ගතිය ගැන, අදටත් ඒවයි රැඳී තිබෙන ගුණ සුවඳ ගැන බොහෝ අයට මතක නැහැ. ඒ වුණාට රත්නශ්‍රී විජේසිංහයන් අපිට අමතක වෙච්ච ඒ දේවල් හරි අපූර්වට මේ කවි පන්තියෙන් මතක් කරලා දෙනවා. ඉතින් ඔහු මතක් කරන ඒ පරවුණු මල් ගැන අද අපි මුලින්ම කතා කරමු. වස්සානි කියන කාව්‍ය සංග්‍රහය ඇතුලේ බොහොම රූපක පාවිච්චි කරපු කාව්‍ය පන්තියක් විදියට අපිට මේ පරමල් හඳුන්වන්න පුළුවන් නෙත්මිනි. මම අර මුලිනුත් පටන් ගත්තෙම කියලා කවිය මලක් වගේ කියලානේ. ඒ මල සුවඳ දෙනවා. කොයිතරම් සුවඳ දුන්නත් ඒ සුවඳ අපි කොයිතරම් උරාගත්තත් මලේ සුවඳ ඒ විදියටම රැකෙනවා. හරියට මල් කියන්නේ ජීවිතේ වගේ. රත්නශ්‍රී කවියා මේක බොහොම අපූර්වට කියනවා නෙත්මිනි.
පඩිපෙලින් බැස අයින් වී එන්න, අලුත් මල් පොකුරු අරගෙන එන්න. පින්වතුනි එන අයට ඉඩ දෙන්න, එපා පරමල් පයින් පා ගන්න කියලා. අපි මල් කියන්නේ ජීවිතය කියලා ගත්තොත් නෙමෙයි මට ඇත්තටම මේ මලක ජීවන කතාව කියන එක මිනිසුන්ගේ ජීවන කතාව වගේමයි කියලා හිතෙන්නේ. අපි මලක් පිපෙනකම් කොයිතරම් ගහක් වෙහෙස දරනවද කියන එක ගැන අමතක කරලා ඉන්නේ. අපි හැමෝම කැමති නෙත්මිනි ලස්සන මල් කඩන්න. හැබැයි ඒ මල් වවන්න, ඒ මල පිපෙනකම් ඒ ගහ දරපු වෙහෙස, එහෙම නැත්නම් ඒ ගහ බිහි කරන්න, ඒ ගහට ජීවය දෙන්න ඒ ගහ හිටවපු ඒ නිර්මාතෘ කවුද කියලා හිතන්න අපි ගොඩක් වෙලාවට පෙළඹෙන්නේ නැහැ. අපි ලස්සනට පිපිලා තියෙන මල ඉක්මනින් කඩා ගන්න ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. හැබැයි ඒ මල පිපෙන්න තරම් වෙහසක් දරලා ඒ ගහ බිහි කරපු මහ පොළව ගැන ගොඩක් අය හිතන්නේ නැහැ. අපි ජීවිතේ විදියට ගත්තොත් මේක අපි දන්නවනේ අපේ ජීවිතයේ අවදි තියෙනවා. ළමා අවදිය, යෞවන අවදිය, තරුණ අවදිය, නැදි වයස, වෘද්ධ අවදිය. මෙන්න මේ අවදීන් එකින් එක පව කරගෙන අපේ ජීවිතේ එනකොට හරියට බීජයක් වගේ බීජය පැලවෙනවා. ගසක් බවට පත් වෙනවා. ඒ ගසෙන් ඒ බීජය පැලවිලා ගසක් වුණාට පස්සේ ඵලයක් විදියට මලක් උපදිනවා. ඒ මල අවසානයේ ගෙඩියක් බවට පත් වෙනවා. ගෙඩි බවට පත් නොවන ඒවා හරි අඩුවෙන් තියෙන්නේ. අපි ඒවට කියන්නේ වනස්පති කියලා. මල් හැදිලා ගෙඩි හැදෙන්නේ නැති ගස් වලට අපි කියන්නේ වනස්පති කියලා. ගොඩක් අය මේක වනස්පතියක් කියන්නේ විශාල වෘක්ෂයක් කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි නෙත්මිනි මල් විතරක් හැදිලා ගෙඩි හැදෙන්නේ නැති ගස් තියෙනවා. අපි හිතමු බෝ ගහ, නුග ගහ, ඒ වගේවයි මල් හැදුනට ගෙඩි හැදෙන්නේ. ඒව තමයි වනස්පති කියන්නේ. මේ බීජයක් හැදිලා ඒ බීජේ ලෝට ප්‍රදානය කරනවා. ඒ තා බොහෝ දුර ගමනක් එනවා. ඒ බීජයක් පැලවෙන්නට තරම්, මලක් හැදෙන්නට තරම්, ගෙඩියක් හැදෙන්නට තරම්. හැබැයි අපි ඒක අමතක කරලා එකපාරේ ප්‍රතිඵලයේ විතරක් භුක්ති විඳිනවා. මේක ජීවිතයට සමාන කරොත් අපි අර එක අපේ ජීවිතයේ අවදීන් ගැන කතා කරන්නේ. මේ අවදිය ඇතුලේ තියෙනවා අපි බොහොම ලස්සනට අපේ ජීවිතයේ අපේ හොඳම අවදිය කියලා කියන ළමා තරුණ අවදීන් වල අපි ලස්සනට ඉන්නවා. හැමෝම අපිට කැමතියි. අපිත් එහෙම අපි ජීවිතේ විඳිනවා. බොහෝ දේවල් අපිට ශක්තිය තියෙනවා, බොහෝ දේවල් තියෙනවා. නමුත් අපි වෘද්ධ අවදියට එනකොට අපිට ටිකෙන් ටික නොහැකි වෙනවා. බොහෝ දේවල් කරගන්න වාරු නැති වෙනවා. අර අපි දිහා ලස්සනට කොහොම කැමැත්තෙන් බලපු බොහෝ දෙනා නොබලා යන ජීවිතේ වෘද්ධ අවදියේදී අපේ තිබුණු ලස්සන නැති වෙනවා. ඒකට ආවේනික වෘද්ධ අවදියට, මැදියම් අවදියට, මේ හැම අවදියකටම ආවේනික ලස්සනක් තියෙනවා. හැබැයි ලස්සන හඳුරගන්නේ බොහොම අඩුවේ. හරියට ලස්සන මලක් විකුණාම මේක පූජා කරන්න අපි හරි ආසාවෙන් නෙලාගෙන යනවා. හැබැයි ඒ මල් පරමල් වුණාට පස්සේ අපි ඒවා ඉදලකින් අයින් කරලා දානවා. අර ලස්සනට සුවඳ හමමින් පිපිලා තිබුණු මල් ටික හවස් වෙනකොට කොහෙද තියෙන්නේ? පරමල් ගොඩේ. එතකොට අපි කියනවා අර සුවඳ හමපු මලේ පරමල් ගඳක් එනවා කියලා. ජීවිතයට සමාන වෙන්නේ මෙහෙමයි. අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් කාලේ ගොඩක් අය අපිව වැළඳ ගන්නවා. හැබැයි අපිට කිසිවක් කරගත නොහැකි අවධියට ආවම අපිව අයින් කළා දානවා. බොහොම ලස්සනට ඒක කියනවා රත්නශ්‍රී විජේසිංහ. බලන් මේ මල්හි පරමල් සුවඳ කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙලක මහලු මව් කෙනෙකුගේ මුව රැඳුන සිනහවක්සේ ප්‍රේමයෙන් පිරුණ. අපි ජීවිතේ පරිණත වෙන්න අපේ ජීවිතේ තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙද්දී අපි බොහෝ දේවල් වලට සමාව දෙන්න පටන් ගන්නවා. වෙනද බොහෝ කතා කරපු අපි ටිකෙන් ටික නිහඬ වෙන්න පටන් ගන්නවා. වෙනද අනිත් අයත් එක්ක හරියට තර්ක කරපු අපි ඒ අයගේ අදහස් වලට හිස නමලා පැත්තකට වෙන්න පුරුදු වෙනවා. තර්ක කරන්නේ නැතුව යනවා. හරි වැරද්ද දැක්කත් සමහරවිට වැරදි දැකත් අපි ජීවිතේ පරණත අවධියට එනකොට ඒක තේරුම් කිරීමෙන් පළක් නැහැ කියලා හිතන තැන්වලදී අපි
hina වෙලා නිහඬ වෙනවා. ජීවිතේ පරිණත අවධිය කියන්නේ ඒකයි. මහලු මව් කෙනෙකුගේ මුව රැඳුණු සිනාවක්සේ ප්‍රේමයෙන් පිරුණු රත්නශ්‍රී විජේසිංහ හරිම ලස්සනට කියනවා මේ පරමල් හරි මුතුයි. හරියට මේ අපේ ආච්චිලා සීයලා හරි මුතුයි ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ගතිගුණ මුතුයි. ඒගොල්ලෝ ලෝකයේ බොහෝ දේවල් දැකලා තියෙනවා. අරගල වලට යන්නේ නැහැ අය. පරිණතයි. ඒ වගේ ඒගොල්ලෝ අපිට ප්‍රේමයෙන් පිරුණු සිනාවක් තමයි. ඒ කියන්නේ ජීවිතේ දානයක් තමයි අපිට හැමතිස්සෙම දෙන්නේ. ජීවිතේ සුමට කරගත්ත ලක්ෂණක් ඒ අයට තියෙනවා. අපි ගිහිල්ලා බුදුන් වඳිනකොට අපි අර ලස්සන මල් දිහා බලන ඔබ දිහා හැරිලා බැලුවොත් ඔබ ගෙනියන ඒ පිපුණු සුන්දර මල දිහා බලන දයාවෙන්මද පරමල් දිහා බලන්නේ කියලා හිතුවොත් නෑ ඒක වෙනස්. අපි පරිණත වුණා කියන එක අපිට දැනෙන්න පටන් ගන්නෙ අපට අර ලස්සන සුවඳ පෙති විහිදුණු මල දිහා වගේම පරමල දිහා දයාර්ථව බලන්න පුළුවන් වුණු දවසක. ඒ ගැන තමයි මේ රත්නශ්‍රී විජේසිංහයන් කියන්නේ පරමල් කියලා සංකේතයක් අරගෙන එපා පරමල් අලුත් මල් පුකුරු දෝතින් ගන්න එපා පරමල් පයින් පා ගන්න කියලා කියනවා. ගන්න මේ අලුත් දේවල් අලුත් මල් පුකුරු තරුණ විය. එහෙම නැත්නම් ලස්සන මල මේ කියන සංකේතයම ගත්තා. ඒව දෝතින් ගන්න. හැබැයි පරමල් පා ගන්න එපා. ඒ පරමලට ආවේනිකව තියෙන ඒ පරමලට අවශ්‍ය කරන ගරුත්වයක් දෙන්න. හරියට අපි අපේ ආච්චිලා සීයලට ආදරය කරනව ගෞරව කරනවා වගේ. අපිට කියනවා පරමල් පා ගන්න එපා. පරමල් වලට ඒකට නිසි ගෞරවය දෙන්න කියලා. මේ රත්නශ්‍රී විජේසිංහ කියන කවියා අපිට මේ කියන්නේ අපේ ජීවිතේ හදාගන්න බොහොම ලස්සන දේවල් ටික. අපවට පරිසරයේ තියෙන සංකේත අනුසාරයෙන් අපි හැමෝම පන්සලට යනවා, පල්ලියට යනවා. එහෙමත් නැත්නම් අපේ කිසියම් හෝ ආගමක් අදහනවා. ඒ කිසිවක්ම නැතත් අපි දකිනවා අපේ මිදුලේ පිපිලා තියෙන මල. ඒ මල ලස්සනට පිපිලා පර වෙලා දුකන හමනවා අපි දැකලා තියෙනවා. මේ අපවට තියෙන සංකේත අනුසාරයෙන් තමයි රත්නශ්‍රී විජේසිංහ කියන මේ කවිය අපිට ජීවිතය ගැන අර්ථ අවබෝධයක්, ජීවිත අවබෝධයක් ලබා දෙන්නේ. කෙනෙක්ට ජීවිත අවබෝධය ලබා දෙන්න ලේසිම ක්‍රමය තමයි තමන්ගේ අවට දේවල් තෝරා ගැනීම. බොහොම සරල වචනවල මහා ලොකු අර්ථයක් ගැබ් කරනවා. ඒ වචන ඇතුලේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත හැඟීම් ගොනු කරනවා. මේ හැඟීම් ඇතුලේ අපිට අපි දන්නා කියන දේන් ජීවිතේ කියා දෙනවා. රත්නශ්‍රී විජේසිංහ කියන මේ කවියක් කියව ගන්න ඕන වෙන්නේ මං හිතන්නේ අන්නේ විදියට. පරමල් කියන්නේ පරමල්ම නෙමෙයි. පරමල් වලටත් තියෙනවා ජීවිතයක්. ඒක නෙමෙයි රත්නශ්‍රී විජේසිංහයන් කියන්නේ. ඉතින් ශ්‍රාවක ඔබ අමතක කරන්න එපා. පරමල් කියන්නේ පරමල් වලටම නෙවෙයි. පරමල් වලටත් තියෙනවා ජීවිතයක්. මිනී වල ළඟ පස් පිඩලි උඩ සැදෑ කළුවර වාඩි වෙන විට සෙමින් පියමෙන දෑත් අවුරමි නිවෙන්නට යන බකට් පහනට කොස් ගහේ මුදුනේ ජනේලෙන් සඳ එවීගෙට අඬ ගහන විට මැකී යයි නියරෙන් එගොඩ වී පන්සලට යන සුදු ඇදුම් පෙළ කඳු මුදුන් වල ලයිට් කණු හිස මීදුමට දිය වෙලා යන විට මල හිරුගේ මුහුණුවර තිබුණත් පුංචි තරුවක් ගමට මොකටද? මේක හරිම සංවේදී කවි පන්තියක්. මල හිරුගේ මුහුණුවර තිබුණත් පුංචි තරුවක් ගමට මොකටද? ඔහු හිතන්නේ එහෙමයි. අපි මේ ගැනත් කතා කරොත් වස්සානය කාව්‍ය සංග්‍රහයේ තියෙන කෙටිම කවියක් තමයි තාත්තා කියලා කියන්නේ. කවිය කෙටි වුණාට කවියේ තියෙන අර්ථය වගේම තාත්තා කියන අපි ඉදිරියේ තියෙන ප්‍රතාපවත් රූපය සංකේතයේ මේ කිසිවක් කෙටි නැහැ. සංසාරේ දිගම දේවල් මොනවද කියලා අහුවොත් ඒ දේවල් තමයි අම්මා තාත්තා දරුවෝ කියන දේවල්. විශේෂයෙන්
මේ තාත්තා ගැන තියෙන කවියක් දැක්කහම මගේ හිත කොහොමත් සසල වෙනවා. මොකද අම්මා පුංචි කාලේ නැති වුණාට පස්සේ අම්මා සහ තාත්තා කියන චරිත දෙකටම පනපෙවපු මගේ තාත්තා ගේ රුව මට හැමතිස්සෙම මේ කවි අතරින් එබෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙම පිරීලා තියෙන්නේ තාත්තලාගේ රැකවරණයෙන්, කරුණාවෙන්, ආදරයෙන් අපව ජීවත් කරවන්න, අපිට මඟ පෙන්වන්න, අපේ ජීවිතේ බොහෝ දේවල් තීරණය කරන්න ඒ සෙනෙහස කියන එක බලපානවා. රත්නශ්‍රී කවිය කියනවා මිනී වල ළඟ පස්පිට ලියුඩ සැඳෑ කළුවර වාඩි වෙන විට සෙමෙන් පියපැන දෑත් අවුරමි නිවෙන්නට යන බකට් පහනට කියලා. කවදාවත් තාත්තා කියන මතකය මොන විදියකින්වත් කිසිම කෙනෙකුගේ හිතකින් ඈත් කරන්න බැරි මතකයක්. ඒ මතකය සමහර ඒවා සුන්දර වෙන්න පුළුවන්, සමහර තාත්තා ගැනමත් අසුන්දර වෙන්න පුළුවන්, සමහර අයගේ අත්දැකීම්මත් ඒවා වෙනස් වෙනවා. නමුත් සමස්තයක් විදියට ගත්තහම තාත්තා කියන රූපකායට හැම තිස්සෙම හැම කෙනෙක්ගේම හිතේ ලොකු ඉඩක් තියෙනවා. මම මේ මෑත කාලේ කියෙව්වා මේ ඉරේෂා හේමමාලි කියන කිවිඳිය ලියපු කවියක්. ඒක දැන් නම් ගීතයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ, ගොඩක් අය මගේ පස්සේ එනවා තනිව මං ආ ගිය මගේ, කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ, හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත්ුඹේ. ඉරේෂා කියනවා වගේ, ඉරේෂා කියන කිවිදිය කියනවා වගේ මේ තාත්තලා කවදාවත් දරුවන්ගේ කර උඩ පරවල් තිබ්බේ නෑ. අවම වශයෙන්, අඩුම වශයෙන් තාත්තා කැමති නෑ තමන් මේ ලෝකේ හැර ගියාට පස්සේ, මිය ගියාට පස්සේවත් මේ පෙට්ටියේ වැතිරලවත් පුතාට බරක් දෙන්නේ, පුතාගේ අත් දෙකට බරක් දෙන්නේ. තාත්තලා කියන්නේ හිමයි. කන්ද පාමුල සොහන හුරු නෑ දන්නවා මම්මයි පුතේ, මගේ තනියට තවත් අය ඇති අඳුර ගන්නම් හිට උදේ, සෝබා දහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ, යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ කියලා. තාත්තට මැරුණත් අම්මගේ බේත් තුණ්ඩුව අමතක නැහැ. ඒව තමයි සංසාර බැඳීම් කියන්නේ. රත්නශ්‍රී කවියත් මේ තාත්තා ගැන මතකය බොහොම අපූර්වට අකුරු කරනවා. ඒ දුක සංකේත ගේ ඉදිරියේ තියෙන අපිට තරු වෙන්න බෑ තාත්තලා නැතුව. තාත්තලා තමයි අපේ ජීවිතේ තරු වෙන්නේ. රත්නශ්‍රී කවිය බොහොම අපූර්වට වස්සානේ කවි පුතේ මේ කවිය සිතම් කරලා තියෙනවා. තාත්තගේ රුව මැකිලා ගිහිල්ලා ජීවිතේ වෙනම රුවක් ඒකට කවදාවත් ආදේශ වෙන්නේ නැහැ. ඒ කවිය කියවත් අපිට අර ඈත අහස තරුවක් වගේ තාත්තා අපි දිහා බලාගෙන ඉන්න අපූර්ව දර්ශන නැවිලා නොපෙනී යනවා. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ, හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුඹේ, හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුඹේ.
තනියට තවත් අය ඇති අඳුර ගන්නන් හෙට උදේ සෝබාදහමට අවනතයි මං ඉතින් යන්නන් ගොම්මනේ යන ගමන් මේ බේතුන්ඩුව අරන් බලයන් අම්මගේ යන ගමන් මේ බේතුන්ඩුව අරන් බලයන් අම්මගේ අපි මීළඟට කතා කරන්න යන්නේ පාවැදීම කියන කවි පන්තිය ගැන. මෙය සමාජ පන්ති දෙකක් සංසන්දනය කරමින් ගෙතුණු කවි පන්තියක් විදිහට තමයි මට නම් දැනෙන්නේ. ඉතින් මම කැමති දැනගන්න මේ කවි පන්තිය ඔබට දැනෙන්නේ කොහොමද කියලා. නෙප්පිනි මේ රත්නශ්‍රී කවිය ගත්තහම මේ හැම තිස්සෙම රිදුමකින් කවි බිහි කරපු නිර්මාණ ශිල්පියෙක්. ඒ කියන්නේ තමන්ගේ වටේ තියෙන තමන්ගේ අත්දැකීම් තමන් දකින කියන දේවල් තමන්ගේ හිතවතුන්ගේ අත්දැකීම් මේ සියල්ල නිසා වේදනාවෙන් කම්පිත වෙච්ච වතකින් යුතුව කවි ලියුණු කවි බොහොමයක් තියෙනවා. රත්නශ්‍රී කවියාණන්ගේ මේ සමහර කවි දැක්කහම මට මතක් වෙනවා මේ තව මේ අපූරු කවියක්. ඒක ලියලා තියෙන්නේ මේ විමල රත්න කුමාරගම කියන කවියා ලස්සන කියන කාව්‍ය සංග්‍රහය. ඒ කියන්නේ 1961 දී ලියවිච්ච කවියක් මේක. ලස්සන ළඟ කවියෙක් ගොළු වෙන්නේ ලස්සන ළඟදී කොඳුළුත් එන්නේ. ලස්සන ගැන මොන මිනිහද දන්නේ ලස්සන තද රිදු මෙනි බිහිවන්නේ. විමල රත්න කුමාරගම කියන කවිය කියනවා ලස්සන බිහි වෙන්නේ තද රිදුමෙන් කියලා. කවියෙක් ලොවට ප්‍රදානය කරන නිර්මාණය තමයි කවිය කියන්නේ. ඒ කවිය බිහි වෙන්නේ කවියෙක්ගේ හිතේ ඇතිවෙන අප්‍රමාණ වේදනාවෙන්. ඒ වේදනාව මේ ජීවිතයත් ප්‍රකෘති ලෝකයත් පසක් කරලා පිරිසිඳ දැකීමේ වේදනාව. කවියා එතකොට ඒක සුන්දරත්වයක් විදියට දකිනවා. ඔහුගේ දැසට කඳුළුත් නගින තරම් සුන්දරත්වයක් විදියට. ඒකයි කියන්නේ ලස්සන තදරිදු මෙනිබි වෙන්නේ කියලා. ඒ වගේ තමයි මේ වස්සානි කාව්‍ය සංග්‍රහයේ තියෙන කවිය පාවැඳීම කියන කවිය බැලුවහම අපිට අර රිදීම කියන කාරණේ මතුවෙනවා. ඒකයි මම ඉස්සෙල්ලා කවිය උදාහරණයක් විදියට ගත්තේ. දෝත මුදුනද තබා හිටගෙන මේරි අම්මා වඳිනවා. ගාථාවේ පදයක් කියා ආයෙමත් බිම බලනවා. පුංචි නෝනාගේ පා වහන් දෙක එතන තවමත් තියෙනවා. රණින් කම්කල මලින් හැඩවුන පුංචි නෝනාගේ පා වහන් දෙක සුරක්ෂිත ලෙස බැබලි බැබලි එතන තවමත් තියෙනවා. මේරි අම්මා යන්නේ පුංචි නෝනත් එක්ක මේ පන්සලට වඳින්න. පුංචි නෝනා බොහෝම සැහැල්ලුවෙන් සුදු ඔසරිය ඇඳලා මල් වට්ටිය අරගෙන තමන්ගේ වටින සෙරෙප්පු දෙක ගලවලා තියලා යනවා පන්සල පාමුල. ජීවිත කාලෙම පුංචි නෝනලට බැල මෙහෙවරකම් කරන මේරි අම්මලට වඳින්නවත් නිදහසක් නැහැ. පුංචි නෝනා කියන්නේ නැහැ සෙරෙප්පු දෙක පරිස්සම් කරන්න කියලා. මේරි අම්මා හිතින් මැදිලා ඉන්නවා. පුංචි නෝනා පරිස්සම් කරනවා, පුංචි නෝනාගේ සෙරෙප්පු පරිස්සම් කරනවා, පුංචි නෝනාගේ සියල්ල පරිස්සම් කරන්න මේරි අම්මා වගකීමෙන් බැඳිලා ඉන්නවා. ඒක කවුරුවත් පවරපු වගකීමක් නෙමෙයි. පරම්පරා ගණනක් තිස්සේ බැල මෙහෙවරකම් කිරීමෙන් උපදින වගකීමක්. කවියා ඒක ඉඟි කරනවා. පුංචි නෝනා යන්නේ නිදහස් වෙලා. පුංචි නෝනා කොයි වෙලාවකවත් කියන්නේ මගේ සිරපු දෙක පරිස්සම් කරන්න කියලා. හැබැයි මේරි අම්මට නිවනක් නැහැ. ඒ සිරපු දෙක හොරු අරන් ගියොත් කියලා. මේක තමයි යථාර්ථය. පන්ති ભેදය කියන්නේ මේකට. ඒ පන්ති ભેදයේ වාරණ ස්වයං වාරණ. අපි ඉන්නේ මුළු ජීවිත කාලය පුරාම වාරණවල නෙවෙයි. ස්වයං වාරණවල. අපේ හිත ඇතුලේ අපිම හදාගත්ත වාරණවල.
මේ පන්ති ભેදය ගැන, ඒ වගේ ගැළවීමක් නැතිවීම ගැන, නිවන් දැක්කත් නිවන් දකින්නේ සැහැල්ලුවෙන් ධනපති පන්තිය කියන එක. මේ සියලු දේවල් පැසුණු සිතින් බලන කවියෙක් තමයි රත්නශ්‍රී කියන්නේ. ඉතින් බොහොම අපූර්ව කවියක් විදියට සමාජයේ දෙස උපහාසයෙන් බලපු අපූර්ව කවියක් විදියට පාවැඳීම නම් කරන්න පුළුවන්. සිනිඳු සුදු දෙපයින් මුදාහල ඇගේ වටිනා පාවහන් දෙක හොරු අරන් යාදයි බලාගෙන මේරි අම්මා වඳිනවා. මේරි අම්මට අඩුම තරමේ බුදුන් වඳින්නවත් නිදහසක් නැහැ. ඒ මේ සමාජ ස්තර කැඩිච්ච විදියේ වෙනස. මේක එදා ඉඳන් අද දක්වාම මේ ධනපති පන්තිය සහ ඒ පරගති පන්තියක් අතර වෙනස කියන එක පැහැදිලි වෙනවා. කවියා මේක දකින්නේ බොහොම වේදනා බරිත සිතිවිල්ලකින්. වේදනා බරිත හිතකින් තමයි කවියා මේක දකින්නේ. ඒකයි කවියා කියන්නේ මේරි අම්මා තාමත් සෙරපු දෙක දිහා බලාගෙන තමයි ඉන්නේ. මේරි අම්මට වඳින්න නිදහසක් නෑ කියලා. කිසියම් වස්තුන් දෙකක සදෘශතාව ගුණාදී වූ යම් අයුරකින් ප්‍රකාශ කිරීම උපමා කියලා අපි හඳුන්වනවා. ඉතින් රත්නශ්‍රී කියන මේ විශිෂ්ට කවිය පරිසරයට මිනිස් ජීවිත උපමා කිරීම එමත් නැත්නම් සමාන කිරීම වස්සානය කියන කවි පන්තියෙන් හරි අලංකාරවත්ව පිළිබිඹු වෙනවා. අපි මේ ගැනත් කතා කරොත් අපේ ජීවිතත් හරියට නැත්මිනි පරිසරය වගේම තමයි. පරිසරයේ විවිධ ඍතු තියෙනවා. ඒ ඍතු වලට ආවේනික දේවල් තියෙනවා, අනන්‍යතා තියෙනවා. ශීත ඍතුව සීතලයි. අපි හැමෝම බලාගෙන ඉන්නේ වසානය එනකම්. ඒ කියන්නේ වසන්තය එනකම්. වසන්තය කියන්නේ පරිසරය බොහොම ලස්සන කරන, සෝභාවත් කරන, ඒ වගේම අස්වැන්න ලබා දෙන සමය. බොහෝ අය ගොඩාක් හිත සතුටෙන් ජීවත් වෙන සමය. ජීවිතේ තියෙනවා වස්සාන කාල, ශීත ඍතු. බොහොම දේවල් තියෙනවා. හේමන්තේ එනවා අපිට. නමුත් අපි හැමෝගෙම හිතේ බලාපොරොත්තුවක් තියෙනවා වස්සානේ ඒවි කියලා. ඒ බලාපොරොත්තුව තමයි අපිව ජීවත් කරන්නේ. ඔය දෑන තුඩමළුවේ සුවඳ බැරුවා ඉන්ට. නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද. කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හින හේයමයි. රත්නශ්‍රී කවියගේ තියෙන විශේෂත්වයක් තමයි පරිසරයක තියෙන බැඳියාව. පරිසරයෙන් උපමා උපමේය ගැනීම. පරිසරය තරම් අපිව විශ්වපත් කරන වෙන යම් දෙයක් නැති තරම් නෙමෙයි. මේ සියල්ලම පරිසරයේ කොටස්. ඒ කොටස් බව හඳුනා නොගන්නා තාක්කල් මිනිසාට තමාව හඳුනා ගැනීමට අපහසුයි. තමා පරිසරයේ කොටසක් කියලා හිතන හැම මොහොතකම මිනිසාගේ පරිසරයත් එක්ක බැඳීමක් ඇති කරගන්නවා. තවත් මිනිසකු ගැන දයාර්ධ වෙන්න හිතෙනවා. ඒ දයාර්ධතාව පෙරලා යහපත් සමාජයක් බිහි කරන්නට මඟ පාදනවා. මහගම්සේකරයන් කියනවා මක්නිසාදයක් කියන කාව්‍ය සංග්‍රහයේ හරි අපූර්ව කවියක්. ඕනෙම දෙටි හදක් වුවද දයාදියෙන් ආර්ද්‍ර වී කඳුළු සලන මොහොතක් ඇත. ඒ මොහොතේදී එම හතවත අත්ලටගෙන බලනු මැනව. මේ ලොව අන් කිසිම දෙයක් ඒ තරමට සුන්දර නැත කියලා. මිනිස්සු කරුණාවන්ත වෙන්න, දයාර්ධ වීම තරම් ජීවිතේ අනිත් කෙනාට වෙන සැපතක් නැහැ. අපි බොහෝ වෙලාවට දකින්නේ හැල්මේ දුවන සංකීර්ණත්වයේ පසුපස හඹා යන මිනිස් කොට්ටාසයක්. නමුත් අපිට අමතක වෙලා තියෙනවා අපි අනිත් අය වගේම මේ පරිසරයේ කොටසක් කියලා. රත්නශ්‍රී විජේසිංහ කියන කවියා කවදාවත් මේක අමතක කරන්නේ නැහැ. ඌ හැම තිස්සෙම උත්සාහ කරන්නේ තමන්ගේ සිතිවිලි ඇතුලෙන් තමන් අවට තියෙන දේ ඇසුරෙන් තමන්ගේ පරිසරයේ තියෙන උපමා උපමේය ඇසුරෙන් අපිට අපේ ජීවිතය ගැන කියා දෙන්න. මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහයන්ගේ සකුදියවර කියන කෘතිය තියෙනවා හරි අපූර්ව මේ ශ්ලෝකයක්. මේක වෘක්ෂ කියලා තමයි හඳුන්වන්නේ. අනුභවතිහි මුද්නා පාද පස්ත්‍රී වෘෂ් මුෂ්ණ
ශමයති පරිතාපං ඡායයා සංශිෂ්ඨතානාම් කියලා. ඒ කියන්නේ ගස්සු දැඩි උණුසුම හිසින් දරනවා. එසේ කොට සිය ඇසුර ලබන්නන්ගේ මහත් වූ දාහය නිවාලනවා කියලා. මේ සකුදේවර කියන කෘතිය බොහොම ලස්සනට විග්‍රහ කරනවා මේක. මිනිසෙක් කොහොමද තවත් මිනිසෙකුට දයාර්ධ වෙන්නේ කියලා. ඒ වගේම ඒක අපට පැහැදිලි කරන්නේ අප අවටම තියෙන පරිසරයේ. ඒ වගේම රත්නශ්‍රී විජේසිංහයන් වරක කියනවා ගසක් නම් ඉහළට වැඩේ සැඩ හිරුට නොබියව මුහුණදී වහල පෘථුවිය විනිවිදි දිය සොයාගෙන මිස නොනවති කියලා. ඒ කියන්නේ ජීවිතේ අපේ අරමුණ කරා යන්නට අපි කොයි විදියකින් හරි සැරසෙන්න ඕන කියන එක. ගසක් නම් ඉහළට වැඩේ සැඩ හිරුට නොබියව මුහුණදී අඳුර පිළිකෙව් කරයි සඳ එළියේ නිදු සෑහී නොනවති මලක් සිරසෙහි පැලඳ මිස කිසිදාක සැතපෙන්නේ නොවේ. තමන් ජීවත් වීමේ තමන්ට ජීවිතය ලැබීමේ වගකීම දරලා මිසක් ඒකට අවශ්‍ය යුතුයකම ඉටු කරලා මිසක් ඔහු පසුබසින්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මිනිසෙක් නම් පසුබසින්නේ නැහැ කියලා. රත්නශ්‍රී මේ වස්සානයේ කවි පන්තියේ කියනවා ගිම්හානී ගිලන්මී කුෂව සුදු මැලිව ඇති ඇති ඉකිගැසූ ගඟ නැවත පිරිපුණ්‍ය දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටු පොකුර සිප ගනිමි හෙට මලක් වෙනු පිණිස කියලා. මම අර මේ ගැන කියන්න පටන් ගන්නකොටම කිව්වා වගේ අපේ ජීවිතේ කටු පඳුරු ඒ වගේම හොඳ දේවල් තියෙනවා. මේ සියල්ල එක ගමනක් තමයි අපිට යන්න වෙන්නේ. ඒ නිසා අපිට ජීවිතේ ගඟ හිඳිලා ගියා, කටු පොකුරු ලැබුණයි, අපේ ජීවිතේ දුක්ඛ දෝමනස්යන් ලැබුණයි. මේ කිසිවකින් අපිට ආපහු නවතින්න බෑ. ජීවිතය කියන්නේ ගලා යාමක්. ඒ ගලා යාමට අපි අනුගත විය යුතුමයි. ඒ අනුගත වීම කොයිතරම් හොඳට සාධාරණව ඉෂ්ට කරනවද කියන කාරණේ ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. රත්නශ්‍රී විජේසිංහයන් තමන්ගේ වස්සානේ කාව්‍ය සංග්‍රහයේ උත්කෘෂ්ඨම කාව්‍ය විදියට ජීවිතය ගැන පරිසරයත් එක්ක එකතු වෙලා මේ පරිසරයේ කොටසක් බවට පත් කරලා ඒ පරිසරයේම තියෙන උදාහරණ මගින් අපිට අපේ ජීවිතය ගැන කියා දෙන අපූර්ව කවි පන්තියක් විදියට මේ කවි පන්තිය සලකන්නට පුළුවන්. අගේ දලු කොළ සුලගෙන නැලවෙන ඇදෙයි මුල් මහ පොළව විදගෙන ගසක් වෙමි මම ලොවට සෙත දෙන ඔබේ ජීවය නිබද සුරකින. නිදහස කියන මාතෘකාව කොටස් කිහිපයකට කඩලා අපි කතා කරන්න ගියොත් රටක් විදිහට ජාතික නිදහස ගැනත් මාධ්‍යවේදීන් විදිහට මාධ්‍ය නිදහස ගැනත් පුද්ගලයෙක් විදිහට මානසික නිදහස ගැනත් අපිට කතා කරන්න පුළුවන්. නමුත් නිදහස ගැන කතා කරන්න හැදුවම ඊට කලින් අපේ ඔළුවට ප්‍රශ්නයක් එනවා අපිට නිදහස ඕනි නම් කොතනදද අපි සිර වුණේ කියලා. මොකක්ද මේ සිරවීම කියන්නේ? සිර වෙලා ඉන්නේ බන්ධනාගාරවල අය විතරමද? ඉතින් සිරගෙයි බුදු හිමි කියන මේ කවි පන්තිය ඇසුරෙන් මම කැමති ඔබට දැනෙන අදහස විමසන්න. නෙත්මිනී වස්සාන කවි පන්ති කාව්‍ය සංග්‍රහයෙන් හරි අපූර්ව කවි පන්තියක් තමයි සිරගෙයි බුදු හිමි කියන එක. නෙත්මිනී දන්නවා මේ අපිට විවිධ සිරගෙවල් තියෙනවා. අපි අපේ සිතිවිලි අතර සිර වෙනවා. අපි අපේ බැඳීම් අතර සිර වෙනවා. අපේ ඉගෙනීම් අතර සිර වෙනවා. අපේ රැකියාව අතර සිර වෙනවා. අරමුණු අතර සිර වෙනවා. ඇතරම ලෝකේ කවුරුවත් නිදහස් පුද්ගලයෝ නැද්ද කියලා හැඟීමක් අපිට එනවා. ඔබ දෙස හැරිලා බැලුවොත් ඔබ විවිධාකාර බැඳීම් වලින් විවිධාකාර දේවල් වලින් ඔබ ඇතුළේ සිරගයක් නිර්මාණය කරගෙන තියෙනවා. මමත්වයක් නිර්මාණය කරගෙන තියෙනවා. කොහොමද අපි මෙතනින් ගැලවෙන්නේ? අපි කොහොමද නිදහස් පුද්ගලයෝ බවට පත් වෙන්නේ? කොහොමද අත්හැරීමතු ජීවත් වෙන්නේ? මේ වගේ බොහෝ දේවල් කවියන්ට පාදක වෙනවා තමන්ගේ කවිවලට. එහෙම කවියක් විදියට තමයි මම මේ සිරගේ බුදු හිමි දකින්නේ.
කැඩී කඹපට පිදී විංචිය වැටුනි පතුලට ජීවිතේ කන්නේ කරවල බොන්නේ බොරතිය අසන් මේ වග සුදනනේ මේක දුම්බර නොවේ මහ උලුගේය කියන සිපිරිගේ මේ කියන්නේ ඇත්තටම සිපිරිගයක් ගැන ඒත් කවියා හිඟි කරන්නේ වෙනත් සිපිරිවීමක් වෙනත් සිරගත වීමක් ගැන කවියා අවසානයේ කියනවා නිදුකානනී මිදී ගිය ලොව සියලු බැම්මෙන් නිදහසේ වැඩ සිටින්නේ කිම්ද නැවතත් මේ සංසාර කූඩුවේ අහෝ සිරගත කළෝ කවුරුද මෙතන යලි ඔබ වහන්සේ කියලා. සිරගෙදර තියෙන බුදු කුටියක්. ඒ බුදු කුටිය ඇතුලේ බුදුහාමුදුරුවෝ සිර වෙලා ඉන්නේ. කවිය බොහෝ වක්‍රෝක්ති වලින් කියනවා මේ ජීවිතේ ඔක්කොම අපි සිරවීමක් කරගෙන ඉන්නේ. ඇත්තටම සිරගේ ඇතුළේ ඉන්න පිරිස සිර වෙලා තමයි භෞතිකව සිර වෙලා. හැබැයි අපේ ඔලු ගෙඩි ටික ගත්තොත් අපි ඔක්කොම ඊට වැඩිය හිර වෙලා. එස් මහින්ද හාමුදුරුවෝ එහෙකනේ අහන්නේ හිස් ගෙඩි වලට හෙන ගහලත් සිහලුන්නේ කියලා. ඒ කියන්නේ අපි අපේ නිදහස මානසික නිදහස අපේ සිතිවිලි අපි නිදහස් කරගෙන නැහැ. අපි කියනවා නිදහස ලැබපු જાතියක් කියලා. හැබැයි ඇත්තටම අපි නිදහස්ද? නෑ අපේ මනස නිදහස් වෙනකන් අපි නිදහස් නෑ. කවියා ගන්නවා මේ සිපිරිගයක් සිරගයක්. නමුත් ඒක ඇතුලෙන් කවියා කියන්නට උත්සාහ කරන්නේ අපි මනසින් නිදහස් නෑ කියලා. මොන දේ කළත් මනසින් නිදහස් නැත්තම් නෙවෙයි අපිට අපේ නිදහස කියන එක දැනෙන්නේ නැහැ. අපි ගොඩාක් දේවල් ඔළුවේ හිර කරගෙන මනස නිදහස් කරගන්නේ නැතුව අපි භෞතිකව අපේ ශරීර නිදහස් කියලා හිතාගෙන හිටියට අපිටම අපේ ජීවිතයේ අතහැරෙන තැන් එනවා. ඒ තැන් වලදී අපිට තේරෙනවා අපි කොච්චර බැඳීම් වලින් කොච්චර අරමුණු වලින් කොච්චර බලාපොරොත්තු වලින් අපේ හිත පුරෝගෙන දෙන්නේ කියලා. ඒ පුරෝ ගැනීම ඇතුලේ අපිට මොනතරම් නිදහසක් අහිමි වෙලාද කියලා. මේ ගැඹුරු දේවල් බොහොම සරල උපමා රූපක ඇසුරින් කියන්නට රත්නශ්‍රී කවියා දරන වෙහෙස සහ රත්නශ්‍රී කවියාගේ නිසඟ හැකියාව අගේ කටයුතු වෙනවා. ටීඑන් ජයරත්න මහතා ඔහුගේ ගීතයකින් කියනවා පොළව කොටන තැන පාර කපන තැන ගිනියම් අවුවේ මහවරුසාවේ තමයි දෙවියන් වැඩ ඉන්නේ කියලා. ඒ වගේම මොහිදින් බෙක් මහතාත් අපට කියනවා මිනිසා තමයි ලෝකේ දෙවියන් වෙන්නේ කියලා. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එනවා එහෙනම් අපි මේ යම් යම් ස්ථානවලදී පුද පූජා පවත්වන්නේ කාටද? මේ සමහර ඉල්ලීම් අපි ඉල්ලන්නේ කාගෙන්ද කියලා. ඉතින් රත්නශ්‍රී විජේසිංහන්ගේ වස්සාන කියන කවි පොත තුල ඇති යකුන් නටන තැන දෙවිදුනි කියන මේ කවි පන්තිය අපි මේ ගැන කතා කරමු නේද සුමුදු මහත්මියනි? මෙතන ඇත්තට මේ යකුන් නටන තැන දෙවිදුනි කියන කවි පන්තිය ගත්තාම මේ ඒක හරි අපූර්ව කවියක්. බොහෝ දේවල් හිතන්නට මං මාවත් විවර කරන කවියක් ඒක. ඒ කවිය කියවද්දි මට මතක් වෙන්නේ මේ ගීතාංජලි. මහා කවි රවීන්ද්‍රනාත් tagore නොබෙල් සම්මානිත කෘතිය. මේකේ තියෙනවා මේ ඇත්තටම දෙවියෝ කියන්නේ කවුද? එහෙම නැත්නම් දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ පරමාර්ථය මොකක්ද වෙන්න ඕන? මේ වගේ හරි අපූර්ව ඉන්දියාව වගේ රටක ඉඳන් ඒ වගේ එකක් ලියන්න පුළුවන් කියන එකම ඒ කාලේ හැටියට මේ බොහෝ ඡායාග්‍රහණයක් ඇත්තටම මේ දෙවියන් කියන එකට ඒ නව අර්ථයක් සම්පාදනය කිරීම හරි අපූර්ව දෙයක් වුණා. මම මේ කවිය කියුවේ එඩ්මන්ඩ් ජයසූරිය ගීතාංජලි ගැන කරපු පරිවර්තනයේදී බොහොම මේ අපූර්ව කවියක් තියෙනවා. මේ සත්‍යයනේද ගායනයේද යාඥාවද අතහැර දමන්න. සියලු ద్వාරයන් වැසුණු දෙවලක හුදකලා අඳුරු කොණක සිට ඔබ নমස්කාර කරන්නේ කවර කුහටද? ඔබේ දැස් විවර කොට ඔබේ දෙවියන් වහන්සේ ඔබ අභියස නැති බව දැක ගන්න. තද පොළව අස්වද්දන ගොවියා ළඟද මං මාවත් තනන්නා ගල් කඩන තැනද උන්වහන්සේ වැඩ සිටිති. ගිනියම් අවුවේද මහ වැස්සේද උන්වහන්සේ ඔවුන් සමග වැඩවසති.
එඩ්මන්ඩ් ජයසූරිය බොහොම ලස්සනට මේ සිංහලට පරිවර්තනය කරනවා ගීතාංජලිය. මේක එඩ්මන්ඩ් ජයසූරිය මහත්මයා විතර නෙවෙයි කුසුම් දිසානායක තව කිහිප දෙනෙක් පරිවර්තනය කරලා තියෙනවා. මට කියවන්නට ලැබුණු මේ මොහොතේ හොයාගන්නට ලැබුණේ එඩ්මන්ඩ් ජයසූරිය රචනා පරිවර්තනය කරන ලද මේ කෘතිය. ඒ ඉන්දියාවෙම මේ අරුන්දති රෝයි ඒ නොබෙල් සම්මානලාභී ලේඛිකාව මේ වේලුතා කියන චරිතය පරවන් කියන කුලහීන තරුණයා හරහා අපිට මේ බොහොම අපූර්ව කතන්දරයක් කියනවා. සාම්ප්‍රදායික දෙවියන් කියන්නේ කවුද? ස්පර්ශය අස්පර්ශය කියන්නේ මොකක්ද? මේ වගේ කාරණා ගොඩක් ගැන අපේ ඇස් විවර කරන. ඊළඟට මේ ඒ ඔක්කොට මතදී අපි බොහොම ප්‍රිය කරන කවියෙක් කියනනේ මහගමසේකරය. මහගමසේකරයන්ගේ කවියක තියෙනවා බෝධිම කාව්‍ය සංග්‍රහයේ තියෙන චන්ද්‍රග්‍රහණේ තම හැඩ රුව තෙත ඔත බල මිනිසාගේ උරුමය කොට දෙවියන් මැරී ගොසින් බොහෝ කල්ලි මිහිරිතර මුහුදුතිය සසිරිකල මරු කතර මිනිස් ලොව මොහොතකින් සුරපුරක් කරන්නට එසේ නැත ක්ෂණයකින් දවා හලු කරන්නට ලෝ මවන ලෝ රකින්න ලෝ නසන දෙව් බලය මැරුණු දෙවියා අතින් උරුම වී ඇත තොපට කිය. බොහොම අපූර්ව කවියක් මේ අපිට අපි ගැනම සිතන්නට අපි හිතාගෙන ඉන්න දෙවිවරු කොහෙද ඉන්නේ මේ ලෝකේ හැඩගැහිලා තියෙන්නේ මේ දෙවිවරු කියන විදියටද දෙවිවරු මේ ලෝකයේ මේ සිදුවෙන දේවල් දැක්කනම් දෙවිවරු මෙහෙම නිහඬව ඉඳීද මේ වගේ බොහෝ කතන්දර අපිට මතක් කරන්නට ඊඩහසට විවර කරනවා. අපි දකින දෙවියෙකුත් නැහැ සඳ විමනකුත් නැහැ දෙවියෝ කොහෙද? ඊර්ෂාව ක්‍රෝධය වසංගත මේ හැම දෙම තියෙන රටේ දෙවියෝ කොහේ ඉඳන්ද මේ දේවල් දිහා බලන් ඉන්නේ? දෙවියා මිනිසාමය දෙව්ලෝ මහ පොළොමය කියලා මහගමසේකරයන්. ඉතින් මේ සියල්ලත් කියවා ගනිමින් තමයි අපි මේ වස්සානේ කාව්‍ය සංග්‍රහයේ එන මේ කවිය කියවගන්නේ. ඒ වගේම අපිට මේ ලෝක ඉතිහාසයට කියත් ලෝක ඉතිහාසයේ තියෙන විවිධාකාර නිර්මාණ වලට කියත් මේ හැම තැනින්ම අපිට මේ දෙවියන් ප්‍රශ්න කිරීම කියන එක ගැන අපිට බොහෝ අත්දැකීම් තියෙනවා. මේ අපි දකින දෙවියන් ඉන්නවා නම් ඇත්තටම මේ ලෝකේ මේ වගේ දේවල් සිද්ධ වෙයිද? සැබවින්ම දෙවියන් කියන්නේ මිනිසාමයි. දෙව්ලොව මහ පොළොවයි. අඳුරු කුටිය තුල දුරගුරුලාගෙන ගයන ගීතිකා යදිනයාතිකා දෙවියන් හට නැසී දෙවියන් හට නැසී උනෝව කොටන තැන ආරතනන තැන ඉනියම් මව්වේ මහවරුසාවේ අඳුරු කුටිය තුල දොරගුරුලාගෙන ගීතිකා
අදිනයාතිකා දෙවියන් හට නැසී දෙවියන් හට නැසී උළුව කොටන තැන ආරතනන තැන ඉනියම් මව්වේ මහවරුසාවේ දිවියෝ වැඩ අඳුරු කුටිය තුල දොරගුරුලාගෙන ගන්න වීථිකා යදිනයාතිකා දෙවියන් හට නැසී දෙවියන් හට නැසී උළුව කොටන තැන ආරතනන තැන ඉනියම් මව්වේ මහවරුසාවේ දෙවියෝ වැඩ මලාලා යුසුෆ්සායි කියනවා එක් ළමයෙකුට එක් ගුරුවරයෙකුට එක් පොතකට වගේම එක් පෑනකට පුළුවන් කියලා ලෝකයක් වෙනස් කරන්න. ඉතින් ගුරුවරයෙක් කියන්නේ දේශයක මාවත තීරණය කරන බුද්ධි හා ශ්‍රම බලකායේ නිර්මාපකයෙක්. රතන්ශ්‍රී කියන මේ විශිෂ්ට කවියා ඔහුගේ වස්සානේ කියන මේ කවි පොත ඇතුලේ ඉඩහසර වෙන් කරනවා අනාගතයක නිර්මාපකයින් වෙනුවෙන්. ඒ මිය නොගිය ගුරුතුමිය නමින්. ඉතින් මම කැමති මේ කවි පන්තිය ගැන ඔබේ අදහස දැනගන්න. කවියා අරුත් කියන්නේ හැම කාලයකටම පිරිමහින. ඒ කියන්නේ අකාලික වෙන. ඕනෑම දේශයකට පොදු වෙන. සැබෑ කවිය අකාලික නිර්මාණයක් කියලා කියන්නේ ඒකයි. කවියාගේ වගකීම හැම කාලයකටම උචිත විදියට ලියන එක. ඒ වගකීම අනාගතයට එහෙම නැත්නම් නූපන් කාලයටත් විහිද යනවා. එහෙම ගත්තම සාමාන්‍ය පාලකයාගේ වර්තමාන අර්ථයෙන් ගත්තම දේශපාලඥයාගේ වගකීම තමන්ගේ කාලයට හෙවත් තමන්ගේ අවධියට සේවය කිරීම එහෙම නැත්නම් වගවීම. කවියත් දේශපාලකයාත් අතර දුරස්ථතාවය අහස පොළව තරමට දුර වෙන්නේ අන්නේ කාරණේ නිසා. මේ වගකීම සහ කාලය දේශය කියන සෑම කරුණකදීම කවියා බොහොම ඉදිරියෙන් ඉන්නවා අනිත් හැම දෙනාටම වඩා. රත්නශ්‍රී කවියත් බොහොම ඇසුරු කිරීම ලද කවියෙක්. පෙර අපරදිග සාහිත්‍ය, චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍ය මේ සියල්ලේ ඇසුරෙන් තමයි ඔහුගේ කාව්‍ය කරන රීතිය සකසා ගන්න. සංක්ෂිප්ත පද රීතිය ඔහුට බොහෝ වෙලාවට ඉවහල් වෙනවා තමන්ගේ කාව්‍ය වලට. වියංග ගුණයෙන් උත්ප්‍රාශයෙන් ඒ වගේ ඊළඟට ධ්වනිපූර්ණ භවයේ විදග්ධ ස්වරූපේ
මේ සියලුම දේවල් වලින් බොහොම සාර ස්වභාවට ප්‍රයෝජන ගත්ත කෙනෙක් තමයි රත්නශ්‍රී විජේසිංහන් කියලා කියන්නේ. රත්නශ්‍රීගේ කවි ප්‍රහේලිකා වෙන්නේ නැත්තේ ඒ නිසා. ඒව වින්දනය කරන්න පුළුවන් කවි. ඒව අපි වටේ තියෙන කවි. අපි දන්නව පරපුටුව ගැන. වෙන අයගෙන් පෝෂණය ලබන්න. ඊළඟට අපි දන්නවා යශෝදරාවත ගැන. මන්ත්‍රී විසව ගැන දන්නවා. මේ සියල්ලම සංකලනය කරමින් රත්නශ්‍රී විජේසිංහයන් අපිට හරි අපූර්ව උපමේය රැගෙනෙමින් අපේ කාව්‍ය ලෝකේ බොහෝ තැන්වලට අරගෙන යනවා. මිය නොගිය ගුරුතුමිය කියවා ගන්න වෙන්නේ මෙලෙසයි කියලායි මට හිතෙන්නේ. හොට පිඳිලා තටු සිඳිලා උණුලේවල පෙඟෙන්නේ පපුව පැලී තුවාල වී මව්කිරිදෝ ගලන්නේ. නින්ද ගිහින් දෝ නොදැනේ ඇස් නෑරම සිටින්නේ බිම වැටිලා කහල ගුඩේ ඇයි අම්මේ නිදන්නේ. මේ කවිය මෙහෙම කියාගෙන යනවා බොහෝ දේවල් බොහෝ අරුත් ජනනය කරමින් චිරන්තන ගතිපති සාහිත්‍යයේ ඇසුර ලැබමින් බොහොම අපූර්ව විදියට මේ කාව්‍ය රචනා කරනවා. ඒ කාව්‍ය ඇතුලේ තියෙනවා මහා ඉඟි කිරීමක්. ඒ ඉඟි කිරීම තමයි අපි වපුරන දේවල් තමයි අපිට අස්වැන්න විදියට ලැබෙන්නේ කියන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු නොවි වපුරන්න ඕන කියන කාරණා. සමහරව හිතනවා අපි කරන දේවල් වල ප්‍රතිඵල අපිට ලැබිය යුතුමයි කියලා. අපි කෙනෙකුට දෙයක් කරන්නේ තව දෙයක් බලාපොරොත්තු වෙන්නයි කියලා. නමුත් මේ කවියා කියන්නේ ඒක නෙවෙයි. ඔහු කියන්නේ වපුරන්න. වැපිරුවොත් අපිට ඉදිරියේදී බීජ නෙලා ගන්නට පුළුවන් වෙයි. ඉදිරි පරම්පරාව හෝ යහපත් බීජ නෙලා ගනී. යහපත් අස්වැන්නක් ලබා ගනී. ඒ අරුතෙන් අපිට අස්වැන්න සම්පාදනය කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට මේ ලෝකෙට කරන්න පුළුවන් දායාදය කියලා. කවියා මේ ඉඟි කරන්නේ ඒකයි. ගුරුවර භූමිකාව කියන්නේ එහෙම දෙයක්. ගුරුවරයා සමහර වෙලාවට පයින් යනකොට අපි දන්නවා ජනප්‍රිය සින්දුවකුත් තියෙනවා. ගුරුවරයා පයින් යද්දී ගුරුවරයාගෙන් ඉගෙන ගත්ත දරුවා වාහනයකින් යනවා. ඒක තමයි ලෝක ධර්මතාව. හැබැයි පූජනීය ගුරු වෘත්තිය කියන එක හැමදාම පූජනීය අර්ථයෙන්ම සලකන්නේ මෙන්න මේ තියෙන ගුණාංගය නිසා. ඒ කියන්නේ අනාගතයට බලපාන ලෙස හැඩගස්වන නිසා. ඒ හින්දා මේ කවිය වත්සානි කාව්‍ය සංග්‍රහයේ තියෙන අපූර්ව කවියක් විදිහට මම දකිනවා. ඔව් අපි මීළඟට යන්නේ ඔබ තෝරගත් 9 වෙනි කවි පන්තියට. මේ කවි පන්තියේ නම තමයි පැණිකෑ ගැහැණිය. ලයිට් කපන ඝන දුර එන නගරයට නොයෙක් බෘංගයෝ රිංගති පෝලිමට. ඇවිත් රෑ වැඩට පේ වෙන රන් කඳට සාදු සාදු ඇස් ලැබියන් කළුවරට. ජුකී මැෂින් වැඩ බැරුවා රටම දනි තිබූ චරිත සහතිකයත් මග වැදුනි. මලේ පුරුෂයා නුබේ මරණයම මෙනි කැලේ තිබෙන කොයි දේවත් රස නොවුනි. ළමෝ බණිති නෑදෑයෝ දොස් කීහ ගමේ සමිති උඩ බලමින් තූගාය. හපෝ අපි හොඳයි රට අත් සෝදාය බොහෝ මරණ දැක දැක නුඹ පැණිකෑය. අපි මේ කවි පන්තිය ගැනත් කතා කරොත් 70 80 දශකවල ගොඩක් කවීන්ට පොදු වුණු මාතෘකාවක් තමයි මේ කය මිල කරන කාන්තාවන් ගැන ලියවුණු කවි. බොහෝ කවිපද අපිට දකින්නට ලැබුණා. රත්නශ්‍රී කවියත් මේ වස්සානේ කාව්‍ය සංග්‍රහය ඇතුලේ ඒ පොදු විදියෙන් වෙනස් වෙලා අපූර්ව කවි පන්තියක් ලියනවා පැණිකෑ ගැහැණිය කියලා. අපි දන්නවා කය මිල කරන ගැහැණුන් ගැන කාන්තාවන් ගැන කවි වගේම ගීතත් ලියවිලා තියෙනවා. මේවා බොහොම සමහර විට කාන්තාවන්ට ඒ தත්ත්වයේ උදා වුණේ ඇයි කියන මානව දයාර්ථවාදී හදවතින් තමයි රත්නශ්‍රී කවිය
මේ දේ දකින්නේ. පරාක්‍රම කොඩිතුවක්කු කවියා සිහින මලීගේ කතාව කියලා මේ කවි පන්තියක් ලියනවා එක අවස්ථාවක කුරුඳුවත්තේ කොමසාරිස් බංගලාවේ බේබි බලාගන්න වැඩට කොළඹ ගියේ සිහින මලී. ඇස්සිරිසිරි නිල්ලවැදී මූණ පුරා මල් පිපිරි කොළඹ ගියේ සිහින මලී. නංගී නුඹ ගමෙන් ගියේ මල් බර වී මිනිමුතු වී පේරා දෙනිය වගේ. නංගී නුඹ ගමට ආවේ අඬන ළමෙක් උස්සාගෙන කළු රෙද්දක් පොරවාගෙන ජරාවාස වී එළවි අනුරාධපුරය වගේ. කොයිතරම්නම් කතාවක් ඒ කවිපද කීපය ඇතුලේ තියෙනවා. ඒ වගේම මහගමසේකරයන් ප්‍රබුද්ධ ලියනවා සම්පූර්ණ කවි පන්තියම මෙතනදී කියන්නට අපහසු හින්දා මම ඒක එක වාක්‍ය කිහිපයක් ඔබට පවසන්නම්. කම්හල් දැති රෝද අතර ගෑනු පිරිමි එක රොත්තට හිර වීගෙන උදේ හවස වැඩට යනන කෝච්චියක දෙනෝ දහක් සෙනග අතර බුදු වීමට තනියම නො දෙනෝ දහක් සෙනග එක්ක අපි ඔක්කොම බුදු වීමට. මේ එක කවියෙක් මේ කතාව කියන විදිය. ඊට පස්සේ සුගතපාලත සිල්වා කියන නාට්‍යකරුවා ලියනවා නවකතා 7ක්. ඒ නවකතා 7න් එකක් තමයි බිත්ති 4 කියලා කියන්නේ. බිත්ති 4 එක තැනකදී පාඨකයන්ගෙන් අහනවා සුගතපාලත සිල්වා කියන නවකතාකරුවා කය මිල කරන තැනට ගැහණිය පෙළඹෙන්නේ ඇයි නරක නිසාද? නරක ගණිකාවක ජීවත් වෙන්නේ කය මිල කිරීමෙන්. එහෙනම් ජීවත් වෙන එක නරකද? සුගතපාලත සිල්වා මේ ප්‍රශ්නේ අහන්නේ හරි ඍජුවනේ. ඒ නවකතාව ඇතුලේ කෙලින් මේ ප්‍රශ්නේ අහනවා. රන්බණ්ණා සෙනවිරත්න අපිට ලියනවා හරි අපූර්ව සින්දුවක්. අමරසිරි පීරිස් තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඔබ හැමෝම අහලා තියෙන ගීතයක්. ලඳුනේ පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවකට වරදක් නැති වැරදිකාර ලඳුනේ කිය. මේ එක එක අය මේ 70 80 දශකවල කවීන් ගීත රචකයන්ගේ ඇසට මේ කය මිල කරන කාන්තාව හසු වෙන විදිය. ඊට පස්සේ ඉන්දුනීසියාවේ විශිෂ්ටතම අග්‍රගණ්‍ය කවියා විදියට සැලකෙන රෙන්රා ලියනවා මෙහෙම කවියක්. ගණිකාවනි ජකර්තාවේ ලැජ්ජා නොවෙල්ලා පත්තරේ තියෙන්නේ නීතියේ කෝලමුන් නුඹලාට කෝලමුන් නුඹලාට දාපු නඩු ජාතික ව්‍යාධයක නිදානිය නුඹලාලු නුඹලාගෙන් තොරව දේශපාලන ප්‍රශ්නයක් උන්ට ඇත්තේ නැතිය. දේශපාලන පක්ෂ පරදන්ට හැකි වේ. ඒ නමුත් නුඹලා පරදවනු බැරි වේ. රස්සාවෙන් දොට්ට දාන්නත් බැරි වේ. මේ එක එක අය එක එක විදියට මේ කය මිල කරන ගැහණියව දකිනවා. රත්නශ්‍රී විජේසිංහයන් කියනවා මෙහිම ලයිට් කපත ඝන දුර එන නගරයට නොයෙක් රුංගයෝ රිංගති පෝලිමට ඇවිත් රෑ වැඩට පේවෙන රන් කඳට සාදු සාදු ඇස් ලැබියන් කළුවරට දුකී මැෂින් වැඩ බැරුවා රටම දනි තිබූ චරිත සහතිකයක් මග වැටුනි මලේ පුරුෂයා නුඹේ මරණයම මෙනි කැලේ තිබෙන කොයි දේවත් රස නොඋනි. ඒ අන්තිම පදෙන් ගන්න ඔය අස්වදරාවත් ඒ කවියක් කැලේ තියෙන කොයි දේවත් රස වේවා කියලා කරන ප්‍රාර්ථනාව රත්නශ්‍රී විජේසිංහයන් මෙතන යොදනවා කැලේ තිබෙන කොයි දේවත් රස නොඋනි කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම ප්‍රාර්ථනා කරාට මේ වර්ගයේ මේ විදියේ මේ පන්තියේ කෙනෙකුට ඒක එහෙම වෙන්නේ නැහැ. ළමෝ බනිති නෑදෑයෝ දොස් කීහ ගමේ සමිති උඩ බලමින් තුන්කාය අපෝ අපි හොඳයි රට අත් සෝදාය බොහෝ මරණ දැක දැක නුඹ පැණිකෑය මරණ තුනක් මැද මිනිසෙක් පැණිකෑය කියලා. ඔබ දන්නවා මේ පරණ කාව්‍ය සම්ප්‍රදාය මේ සම්ප්‍රදාය වලින් තමයි මේ කවිය ආభాසය ලබන්නේ. ඒකෙන් අපිට මහා සමානකමක් ඒ දේවල් වල තියෙන අගයක් අපිට දැනෙන්නට පටන් ගන්නවා. මේ සම්ප්‍රදාය හැදෑරීමෙන් කවියා මොනතරම් ආభాසයක් ලැබලා තියෙනවද කියන
අනිත් කාරණේ තමයි කොච්චර මානව සංවේදීව හෘදයාංගමව මේ ප්‍රශ්න දිහා බලනවද කියන එක. ඒ නිසා මේ කවි පන්තිය ගැනත් මට කියන්න හිතුණා. මාටින් වික්‍රමසිංහ මහතාගේ ගම්පෙරළිය නවකතාව කියන්නේ සමාජ පන්ති දෙකක අපූර්ව පෙරළියක් පෙන්වන හරි ලස්සන නවකතාවක්. මෙය ප්‍රථම යථාර්ථවාදී නවකතාව ලෙස සිංහල සාහිත්‍යයේ විශාල පෙරළියක් සිදු කළ නවකතාවක්. ප්‍රධාන චරිතයක් නොමැති මේ සුවිශේෂී නවකතාවේ කැපී පෙනෙන එක් චරිතයක් තමයි ජිනදාස කියන්නේ. ඉතින් අපි මීළඟට කතා කරන්න යන්නේ ගම්පෙරළිය නවකතාව ආශ්‍රයෙන් ගෙතුණු ජිනදාස සිංහලේ යයි කියන කවි පන්තිය ගැන. සුමුදු මහත්මියනි, මම කැමති මේ ගැන ඔබේ අදහස් දැනගන්න. ඕනෑම මිනිසෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්න පුළුවන් ක්‍රම 3ක් ගැන විලියම් ෂේක්ස්පියර් කියන මහා කවියා නාට්‍යකරුවා කියලා තියෙනවා. කෙනෙක් උපතින්ම ශ්‍රේෂ්ඨ වෙනවා. තව කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයේ ධෛර්යයෙන් ලබා ගන්නවා. තව අයෙකුට ශ්‍රේෂ්ඨත්වයේ ඇඟේ ගසනවා. ඒ කියන්නේ බලෙන් දෙනවා. දැන් අපි කතා කරන්න යන කවියට අදාළ බොහොම ප්‍රසිද්ධ නවකතාවක් තියෙනවා. උසස් පෙළට විශ්වවිද්‍යාලවලට නිර්දේශිත වීම නිසාම පමණක් නොවේ. එක්තරා කාලයකදී ලංකාවේ නවකතා කලාව වෙනම තැනකට හරවාගත්ත නවකතාව කියලා හඳුන්වන නවකතාවේ හිමිකරුවා ගැන කියන්නට. ගම්පෙරළිය නවකතාව ලියන්නේ මාටින් වික්‍රමසිංහයන්, හෙළේ මහා ගත්කරු. ඔහු ශ්‍රේෂ්ඨ වෙන්නේ තමන්ගේ වැරවායමේ. බොහෝසේ හදාරමින්, බොහෝසේ දුක් විඳිමින්, සතතාභ්‍යාසයේ උපරිමය කරමින් තමයි එතුමාගේ තත්වයට ළඟා වෙන්නේ. මට මෙහෙම දෙයක් මතක් වෙනවා. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා එක වෙලාවක අහනවා ජීවත් වීමේ පරමාර්ථය මොකක්ද කියලා. ඔහුගේ දේශනාවකදී අහන්නේ. එක එක උත්තර දෙනවා. එතුමා අවසානයේ කියනවා ජීවත් වීමේ එකම අරමුණ මරණයෙන් මතට ජීවත් වීමයි කියලා. මිනිසුන්ගේ ජීවන විලාස දිහා බැලුවහම ක්‍රිෂ්ණමූර්තිතුමන් සමග එකග නොවී ඉන්නට බෑ. බොහෝ දෙනෙක් ජීවත් වෙලා තියෙන්නේ නොමරන මිනිස්සු විදියට. අපි දකින්නෙත් ගොඩක් එහෙමයි. මරණින් මත්තේ තමන්ගේ නම පවතිනු ඇත කියන බලාපොරොත්තුව. ඒ හින්දා ගොඩක් දේවල් කරනවා. ස්මාරක තනනවා, විවිධ දේවල් කරනවා. විශේෂයෙන් දේශපාලඥයෝ විවිධ දේවල් කරමින් මම්මාවත් වලට තමන්ගේ නම් තබා ගනිමින්, හදන ගොඩනැගිලි වලට තමන්ගේ නම් තබමින් එහෙම දේවල් කරනවා. ඉතිහාසයේ කියන මහා පෞරේ තමන්ගේ නම ලියා ගන්න කවුරුත් කොහොම හරි උත්සාහ කරනවා. හැබැයි කොච්චර වියරුවෙන් මේකට උත්සාහ කරත් ඒක බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ අමරණීය කියන්නේ මරණින් මතුද ජීවත් වීම, තමන්ගේ නම ජීවමාන කියන එක ගන්න පුළුවන් මිනිසුන්ගේ හදවතේ läගුම් ගන්න අයට. ඒ අය තමයි කවියන් සහ ලේඛකයන් කියන්නේ. එහෙම කවියෙක්, මිනිසුන්ගේ හදවතේ läගුම් ගත්ත කවියෙක්, මිනිසුන්ගේ හදවතේ läගුම් ගත්ත නවකතාවක් ලියපු ලේඛකයෙක්. නවකතාව අනුසාරයෙන් එහි චරිතයක් අනුසාරයෙන් ලියනවා කවියක් ජිනදාස සිංහලයයි කියලා. අපි දන්නවා මේ ගම්පෙරළිය ආශ්‍රයෙන් විවිධ දේවල් බිහි වෙලා තියෙනවා. චිත්‍රපටි බිහි වෙලා තියෙනවා, විවිධ කවිත් බිහි වෙලා තිබෙනවා. හැබැයි ඒ නවකතාව ඇතුලේ ලොකුවට විකාශනය නොවුණු චරිතයක්. නමුත් ඒක ප්‍රධාන චරිතයක් ජිනදාස කියන චරිතය. නන්දාගේ විවාහක සැමියා. මේ චරිතය ගැන ලියවෙනව හරි අඩුයි. ඔහු නන්දා කසාද බඳින කාලය වෙනකොට ගම්පෙරළියේ වලව්ව, මුහන්දිරම් වලව්ව ගරා වැටීමට ලක් වෙන කාලේ. ඔහු යනවා සිංහලේ රැකියාවට, වෙළඳාමට. හැබැයි ඔහුට නැවත එන්න වෙන්නේ නැහැ. දැන් කාලේ අපි මේ කියනවා කොරෝනා වසංගතය ගැන. අද ඉන්න කෙනා හෙට නැහැ කියලා කියනවා.
කොයි මොහොතේ අපේ ජීවිත නැති වෙයිද කියලා අපි බයෙන් ජීවත් වෙනවා. මේ ඒ වගේ කාලෙකදී සිංහලයට ගියපු ජිනදාසට වෙන්නේ ඒකමයි. ඒක බොහොම ලස්සනට මధుරු මැසිතුඩු 1000ක් අවි රැගෙන පෙළ ගැසේ. සටන කෙලවරදී ඇඟ සහලවා උණ ගනි. ඇසට නිදි ඔයි සිත උමතු වෙයි කිලි පොළයි. දැන් ඉතින් රෝහලයි ගම රටට බෝ දුරයි මේ ජිනදාසට මැලේරියාව වැළඳීම නිසා සිද්ධ වෙන දේ. මේ කවියා ඒ නවකතාව ඇතුලේ තියෙන බොහොම මානව සංවේදී හෘදය සංවේදී බොහොම අපූර්ව තැනක් තමන්ගේ කවියට පාදක කරගන්න. රත්නශ්‍රී විජේසිංහ කවියාගේ තියෙන ප්‍රධානම අනන්‍යතාවක් වෙන්නේ මේ. මම කලිනුත් කිව්වා වගේ චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍ය ඊළඟට නූතන ගද්‍ය පද්‍ය සාහිත්‍ය මේවායේ ඇසුර මේ දේවල් හැදෑරීමෙන් ලැබූ ආభాසය කාව්‍යකරණයට බලපාන විදිහ නිර්මාණයක් ඔස්සේ තව නිර්මාණයක් ප්‍රතිනිර්මාණය වේ. ඉතින් මේ වගේ කවි අපිට තව බොහෝ දේවල් මතක් කරනවා. මේ වසංගත සමයේ විශේෂයෙන් නැගුණු සඳ ජරපත්ව දෑ සමන් මිලානව කිලි දෙලෙන් උන්නු ලද බොලදියන් ගිලානව නිවී පොල් තෙල් පහන් කැටි ගැසී අමාවක පුන් කලස් බිම වැටි පෙරලිලා අනාතව ගැලක්සේ කතර යන තරුණිවුණු වේලාවක හුන් තැනම අවදි වී හිරු නැගින ප්‍රමාදව හමාර බණවර කියන මේ කවි පන්තිය ගැනත් අපි කතා කරමු නේද? පුංචි වෛරසයක් ඉස්සරහා මුළු ලෝකෙම දැනගස්සපු මොහොතක අපේ හිතුත් ඒ වගේම ගිලන් වෙලා තියෙනවා. අපි සමහර වෙලාවට කයින් ගිලන් නොවුනත් මේ පවතින තත්ත්ව නිසා හිතෙන් ගිලන්ව ඉන්නවා. අපි දකිනවා මේ සමාජයේ පුරා අපිට නොගැලපෙන දේවල් බොහොමයක් සිද්ධ වෙනවා. ඒ දේවල් දිහා බලන් ඉන්න ගමන් අපි හිතනවා මේ දකින්නේ අපි කොසල් රජුරෝ දැකපු හීන නේද කියලා. ඒව එකින් එක අපි ඉස්සරහා සනාත වෙමින් පවතිනව නේද කියන එක. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ වගේ දේවල් වලින් බොහෝ අයගේ සිත් පිරීලා නේද කියලා. නමුත් ඒ සියල්ලට සෝබා දහමෙන් පාඩම උගන්වමින් සිටිනව නේද කියලා. නන්දන වීරසිංහයන්ගේ සහස්‍රස් යට කියන කාව්‍ය සංග්‍රහයේ හිස් අරුත කියලා කවියක් තියෙනවා. ඒ කවිය මෙන්න මෙහෙමයි. මේ වස් දඬුව සහ මුලින් හිස්ව ඉඩහරි මට රිසි වැයුම වයන්නට කියලා. රත්නශ්‍රී කවියත් එහෙමයි. ඔහුට රිසි වැයුම වයන්නට ඔහු නිදහස් වෙනවා. ඔහු සමාජයේ බැමි වලින් නිදහස් වෙනවා. එවිට ඔහුට පුළුවන් වෙනවා උඩ ඉඳගෙන මේ සමාජ ප්‍රශ්න දිහා බලන්න. ඒ දිහා අපේ ඒ කියන්නේ සමස්ත පාඨකයන්ගේ කෝණයෙන් බලන්න. නැගුණු සඳ චරපත්ව දෑ සමන් මිලානව කෙලි දෙලෙන් උන්නු ලද බොළඳියන් ගිලානව නිවී පොල් තෙල් පහන් කැටි ගැසී අමාවක පුන් කලස් බිම වැටි පෙරලිලා අනාතව ගැලක්සේ කතර යන තරුණි වුණු වේලාවක උන් තැනම අවදි වී හිරු නැගත ප්‍රමාද බොහෝ දේවල් නැති වෙමින් යනවා. බොහෝ දේවල් වෙනස් වෙමින් යනවා. කවියා මේ දේවල් දකින ඔහු අනාගත වක්සුවරයෙක් වගේ. ඔහු මේ දේවල් දකින ඔහු ඒවා කවියට නගනවා. ඒ කවි අපිට ජීවිත පරිඥානය ලබා දෙනවා. විමලරත්න කුමාරගමයන්ගේ තෙරුවන කියලා කවියක් තියෙනවා. ඒ හිත සසල කරන කවි. අද රත්නශ්‍රී විජේසිංහයන් කියනවා වගේ මෙදා විමලරත්න කුමාරගම කවියා කියනවා වැරහැලි දැරූ දරුවෙකු මගදී හමු වුණේ තෙරුවන දනිද්දැයි ඇසු විටදි වැනි දුන් පිළිතුරෙන් මා මහපාර තනි වුණේ තාත්තගේ পায় මහපාර බඩගිනි. මෙතනින් එහාට මොනවා කියන්නද?
කවියා මේ ලෝකයේ තියෙන සියලු දුක් කන්දරාවන් දකිනවා. ඒවා වචනවලට හරවලා ඒ වචනවල ඒ හෘදයාංගම් බව තවරනවා. ඒවා පාඨක ඥානනය පිණිස ඉදිරිපත් කරනවා. හමාර බණවරත් අපේ හද තිගස්සවන කවියක් කියලා කිව්වේ ඒකයි. මම කැමතියි ඔබෙන් දැනගන්න වස්සාන කියන මේ කවි පොත ඔබට දැනෙන්නේ කොහොමද කියලා. කේ චෛතලකයන්ගේ සංකල්පන කියන කාව්‍ය සංග්‍රහයෙත් නෙමෙයි හරි අපූර්ව කතාවක් තියෙනවා. හරි අපූර්ව කවියක් තියෙනවා. මට සමහර පොත් අතර ගත්තා මේ කවිය මතක් වෙනවා. වස්සාන පොත අතර ගත්තාමත් එහෙමයි. ඇතැම් පොතක් කෙලින්ම හදවතට ඇතුළු වී නටයි, ගයයි, පෙරලි කරයි. ඇතැම් පොතක් හදවතටත් මොළයටත් ඇතුළු වේ. තවත් පොතක් මොළයට ඇතුළු වී තෝන් ලනුව අතට ගනී. ඇත්තටම නෙත්මිනි මේ මොළයටත් ඇතුළු වෙලා තෝන් ලනුවත් අතට ගන්න පොත් හරි අඩුයි. සාමාන්‍යයෙන් අපිට හම්බෙන්නේ නෑ මේ නටන ගයන හදවතට ඇතුළත් වෙලා නටන ගයන පෙරලි කරන පොත් හම්බෙන්නේ නෑ. එතකොට නෙත්මිනි හිතා ගන්න පුළුවන් අපේ හදවතේ තෝන් ලනුව අතට ගන්න තරම් පොත් හම්බෙනවා කියන එක බොහොම දුර්ලභ දෙයක් කියන එක. කලාකරුවා කියන්නේ සමාජයේ පෙරගමන්කරුවන්. එහෙම පෙරගමන්කරුවෙක් වෙන්න නම් කොයිතරම් කලාව කෙරෙහි තමන්ගේ වගකීම සහ වගකීම ගැන සවිඥානික කෙනෙක් වෙන්න ඕන. අපි දන්නවා සාහිත්‍ය කියන්නේ සහිත බව. එහෙම නැත්නම් පිරුණු බව. පිරෙන්නේ මොනවයින්ද? මිනිසුන්ගේ නැණෙන් සහ ගුණෙන්. ඒ කියන්නේ ගුණ නැණෙන්. එහෙමත් නැත්නම් මිනිසත් බව. සාහිත්‍ය කියන්නේ මිනිසාගේ හෘද සාක්ෂි. ඒ අර්ථයෙන් ගත්තම වස්සානි කාව්‍ය සංග්‍රහය කියන්නේ රත්නශ්‍රී කියන කවියගේ හෘද සාක්ෂිය. ඔහු තමන්ගේ හෘද සාක්ෂිය තමයි මේ විදාරණය කරන්නේ. ඔහුගේ සරල භාෂාව නිසා ඔහු කියන ඉතා ගැඹුරු දේවල්, ගැඹුරු මානුෂීය సంతානය අවදි කරන දේවල් පවා අපිට බොහොම සරලව තේරෙන්න පටන් ගන්නවා. ඔහු විඳිද ඔහු අපට ජීවිත පරිඥානය වෙනුවෙන් ඉතිරි කරනවා. ඒවයි මහා ලොකු ආලවට්ටම් නැති වුණත් ඒ පදය ඇතුලේ වචන දසදහස් ගණනක් හංගන්න වූ සමන්. ඒව තමයි වක්‍රෝර්ධය ව්‍යංගාර්ථයේ විදියට අපිට එන්නේ. එහි රිද්මය හරි පොහොසත්. කෙටි කවි බොහොමයක් තිබෙන්නේ. අපි දන්න කියන එදිනෙදා පරිසරයේ උපමා උපමේය තමයි උදාහරණයට ගන්න. හැබැයි ඒ කවිය ඇතුලේ මහා දහමක් ගැප් වෙලා තියෙනවා. අපි යවට පරිසරයේ දේවල් වලින් අපිට අපේ ජීවිත පරිඥානය ලබා දෙන්න ඔහු මහා සමතෙක්. ඒ නිසා වස්සානේ කියන මේ කාව්‍ය සංග්‍රහය අපේ හදවතට හෘදයාංගම මිතුරෙක් වගේ අපේ හදවතේ තෝන්ලනුව අතට ගන්න පුළුවන් විදිහේ කාව්‍ය කෘතියක් කියලා පැකිලීමකින් තොරව කියන්න පුළුවන්කම තියෙනවා. රත්නශ්‍රී කවියාගේ තියෙන ප්‍රතිභාව, හැදෑරීම මේ සියල්ල මේ කෘතිය ඇතුලේ පෙරදිග අපරදිග හැදෑරීම, ඒ වගේම චිරන්තන ගද්‍ය පද්‍ය, නූතන ගද්‍ය පද්‍ය හැදෑරීම මේ සියල්ලම එකට එකතු වෙලා අපිට පේන්න පටන් ගන්නවා වස්සානේ කාව්‍ය සංග්‍රහය. ඊටත් වඩා මහා මානව දයාවක් මේ කෘතිය ඇතුලේ බොහොම ලස්සනට පෙළ ගැස්සිලා අපිට දැනෙන නිසා මම වස්සානේ කාව්‍ය සංග්‍රහයට බොහොම කැමතියි කියලා කියන්න කැමතියි. රත්නශ්‍රී විජේසිංහ කියන මහා කවියා ගැනත් අපි කතා කරොත් ශ්‍රේෂ්ඨ කවියෝ ස්වකීය නිර්මාණ සම්පත්තිය මේ මනුෂ්‍ය වර්ගයා වෙත බෙදා හරින්නේ නැත්මිනි මේ මමත්වය කියන බැම්ම පුපුරවා හැරලා නිර්මාතෘ සහ නිර්මාණය අතර පවතින මමත්වයේ වරපට ලිහුණට පස්සේ තමයි
මිනිස්සුන්ට ආධ්‍යාත්මික ධනය එහෙම නැත්නම් කවියේ තියෙන ප්‍රතිභාව දැනෙන්නට පටන් ගන්නවා. එහෙම ශ්‍රේෂ්ඨත්වයේ මනින මිම්මක් විදියට කවියේගේ මිම්මක් විදියට අපි ගත්තොත් අපිට එහෙමයි කිහිප දෙනා ඉන්නේ. ඒන් කෙනෙක් තමයි රත්නශ්‍රී විජේසිංහ කියන්නේ. ඔහු අත භාෂාව මැටි පිටක් වගේ සුඛ නම්‍යව නෙලන්න පුළුවන් විදිහ ඔහු භාෂාවෙන් වැඩ ගන්න කවියෙක්. ඒ භාෂාව නිකම්ම ඔහුට ආවක් නොවේ. ඔහුගේ හැදෑරීමේ ප්‍රතිඵලයක් ලෙස ආවා. අනෙක් කාරණය රත්නශ්‍රී විජේසිංහ කියන කවියා නිරන්තරයෙන්ම තමන්ගේ හදවත සමග ආත්ම භාෂණයක යෙදෙන. ඒ ආත්ම භාෂණය විසින් ඒ කවියට දීලා තියෙනවා හරි පුදුම හෘදයාංගම් බව. ඒ හෘදයාංගම් බව අපිටත් දැනෙනවා. ඒ දැනෙන්නේ ඔහුගේ හදවත අපේ හදවත එක්ක සමපාත වෙන නිසා. ගාල් ඉපදුණු කෙනෙක් විදියට රත්නශ්‍රී විජේසිංහයන් ගැන මට මහා ලොකු ආදරයක් ගෞරවයක් තියෙනවා. අපි එතුමාණන්ව දන්නේ පුංචි කාලේ ඉඳන්. ඒ පරිසරය, ඒ හැඟීම්, එතුමාගේ තිබුණු ජීවන විලාසයන් අපි දන්නවා. ඒ නිසා රත්නශ්‍රී විජේසිංහයන් කියන කවියා කියනකට වැඩිය මම කැමති මානව හිතවාදියා, හෘදයාංගම කලාකරුවා ගැන අපිට වචනකින් දෙකකින් කියලා නිම කරන්න බෑ. ඔහු ඉන්න තැන රස ගුලාවක්. විශ්වවිද්‍යාලයක දැනුමක් අපිට සම්පාදනය වෙනවා. ඔහු නිරන්තරයෙන් හැදෑරීම් කරනවා. ඒ හැදෑරීම් පෙරලා අපිට දානයක් විදියට දෙනවා. ඔහුගේ නිර්මාණ වලින් ඒ හැදෑරීම ප්‍රකට වෙනවා. ඔහුගේ භාෂාව මනරම්. ඒ භාෂාව හැමතිස්සෙම හැදිලා තියෙන මේ සමාජයේ විවිධ දේවල් වල අනුසාරයෙන්, ඒ කියන්නේ අපි අත්දකින දේවල් වල. කලාව කියන්නේ පළකයක තියලා වන්දනාමාන කළ යුතු දෙයකට වඩා මිනිසුන් අතේ තියෙන මිනිසුන්ගේ හැඟීම් දැනීම් කතා කරන හෘදයාංගම කලාවක්, හෘදයාංගම දෙයක් බවට පත් කරන්න රත්නශ්‍රී විජේසිංහ කියන කවියා කරපු සේවය අනර්ථයි. වස්සානේ කියන්නේ ඒ දියදෝතක් පමණයි. ඔව්, අනිවාර්යෙන්ම. ඒ වගේම ඔබ ඊටමත් දක්ෂ මාධ්‍යවේදිනියක්. දක්ෂ ලේඛිකාවක්. ඉතින් මම කැමති ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන ටිකක් දැනගන්න. දැන් මාස 18ක් තිස්සේ අපි ගත කරන්නේ අපේ මේ ජීවිත කාලේ අපි ගත නොකරපු විදිහේ විශේෂ කාල පරිච්ඡේදයක්. ඒ පරිච්ඡේදය ඇතුලේ අපිට අපේ සමීපතම අය මුණ ගැහෙන්න තහනම් වෙලා තියෙනවා. අපිට අපේ එදිනෙදා කටයුතු පහසුවෙන් කරගැනීමේ අපහසුතාව තියෙනවා. අපි එකිනෙකා දිහා බලන්නේ, කතා කරන්නේ ඇස් වලින්. අපිට අපේ මූණු පේන්නේ නැහැ. පුංචි වෛරසයක් අපේ සියලු පැවැත්ම අභියෝගයට ලක් කරලා තියෙනවා. ඒ අභියෝගය විසින් අපිට වෙනස් සංස්කෘතියක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මෙතෙක් කල පරිසරයට අපෙන් වුණු හානිය කොතෙක්ද යන්න ගැන අපිටම ඒ ගැන සිතන්නට පොළඹවලා තියෙනවා. අපිව කොටු කරලා පරිසරය නිදහස් කරලා තියෙනවා. මේ වගේ කාලයකදී සමහර වෘත්තීන් වලදී ගෙදරම ඉඳන් වැඩ කරන්නට පුළුවන්කම තිබුණත් සමහර වෘත්තීන් වල නිරත වෙලා ඉන්න අයට එහෙම කරන්න බෑ. එවැනි වෘත්තියක නිරත වෙන කෙනෙක් විදියට, මාධ්‍ය කලාවේ නිරත වෙන කෙනෙක් විදියට මේ දිනවල සීමිත ප්‍රමාණයක් කැඳවීම, අතිශය ආරක්ෂා සහිත වීම, මේවැනි කාරණා අපි අනුගමනය කළ යුතු නිසාම වෙනදාටත් වැඩිය කාර්යබහුල ජීවිතයක් ගත කරන්න සිදු වෙලා තියෙනවා නේද? ගෙවිගෙන යන්නේ මේ සාහිත්‍ය මාසය, අපි කැමැතිම මාසය. වෙනදා අපි මේ දිනවල අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී මුණ ගැහෙනවා, කතා කරනවා, ලේඛකයන් හමු වෙනවා. ඕන් එක්ක අපි අපේ ජීවිතේ බෙදා හදා ගන්නවා. අලුත් දේවල් අපේ ජීවිතයට එකතු වෙනවා. නමුත් අද වෙනකොට ඒ සතුටු සාමීචි අල්ලාප සල්ලාප නැති වෙලා තියෙනවා.
ඒ වුණත් අපිට අපගේ පැවැත්ම සහ අනාගතය වෙනුවෙන් යම් යම් කාර්යයන් කරන්න සිදු වෙලා තියෙනවා. ඒ නිසා රැකියාවේ ඉතා කාර්යබහුල කාලයක් තමයි මේ මම ගත කරමින් සිටින කාලය. ඉදිරියේදී මගේ කෘති කිහිපයක් එළියට එන්න නියමිතව තිබෙනවා. මේ කාලේ පොඩ්ඩක් ඒ දේවල් කරන්නට නුසුදුසු කාලයක් කියලා හිතලා සහ මානසිකව ඒ සඳහා සූදානම් නැති ගතියක් තියෙනවා. මට ඇහිලා තියෙනවා සමහර අය කියනවා මේ කාලයේ ඇතුළත ගෙදර ඉඳන් අපිට වැඩ කරන්න පහසුයි බොහොම ප්‍රමාණයක් වැඩ කරා කියලා. නමුත් එක එක අයගේ ජීවන විලාසයන් වෙනස් නිසා වෙන්නට ඇති ඒ තැතිගැන්ම ඇතුලේ නිර්මාණකරණයේ අපහසුකමක් මට දැනෙනවා. මේ වගේ කාරණා නිසා නමුත් ඉදිරියේදී එන්නට පොත් කිහිපයක් තියෙනවා. මාධ්‍ය කටයුතු බොහොම කාර්යබහුලත්වයෙන් කරගෙන යනවා. ඒ නිසා මේ දිනවල ගත වෙන්නේ Tamanගේ ආරක්ෂාව ගැන වගේම අපෙන් වෙන්න ඕන යුතුයකම රටට මේ වෙලාවේ මොකක්ද කියලා අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් කරන වැඩ කටයුතු වෙනවා. ඔව්. ඔබේ සියලුම ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මමත් සියහඬ පවුලේ හැමෝමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුමුදු මහත්මියනි මම ගොඩක් කැමතියි දැනගන්න සියහඬ අන්තර්ජාල රේඩියෝවේ සිතක රැඳි මතක පද ගැන ඔබේ අදහසක්. සිතක රැඳි මතක පද හරි අපූර්ව වැඩසටහනක්. අපි සාහිත්‍යයේ සැරිසරන ඒ වගේම සාහිත්‍යයට ඇලුම් කරන අය විදියට අපි කියවපු අපිට ඒ අපේ ජීවිතයේ කියවපු දේවල් දැනුනේ කොහොමද කියලා කියන්න හරි කැමැත්තක් තියෙනවා. සමහර පොත් තියෙනවා කියවල ඉවරුනහම ඒ පොතේ තියෙන දේවල් තව කෙනෙක් එක්ක බෙදා ගන්න ඕනි කියලා හිතෙන. ඉතින් එහෙම සිතිවිලි තියෙන අපිට මේ වැඩසටහන හරිම උද්‍යෝගයක් වුණා. ඒ වගේම අපේ හිතේ තියෙන මේ කවිත් එක්ක අපේ තියෙන බැඳීම ඒ වගේම මේ කවි ගැන අපිට තියෙන හැඟීම මොකක්ද කියන්නේ සහ තව කෙනෙකුට ඒ කවියක් කියවන්නට යම් පෙළඹවීමක් ඇති කරන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. අපිට අපේ ජීවිතේ බොහෝ දේවල් මේ පොත් අතර හමු වෙනවා. සමහර අපේ ජීවිත දිය වෙලා තියෙන්නේ මේ පොත් අතර සිදුවීම් වලමයි. එකම දේ අපි ඒවා ලියලා නැහැ. ලේඛකයන් විසින් ඒවා නිර්මාණකරුවන් විසින් ඒවා ලියලා තියෙනවා. ඒ අය අපේ ජීවිතය ඔවුන්ගේ පොත් අතර වියමන් කරලා තියෙනවා. අපේ ජීවිතයේ දිගහැරලා තියෙනවා ඔවුන්ගේ පොත් අතර. ඒ නිසා ඒ බෙදා හදා ගැනීම ලබා දුන්නට බොහොම ස්තුතියි නෙත්මිනි ඔබ ඇතුළු සියල්ලන්ටම. ගොඩක් ස්තුතියි සුමුදු මහත්මියනි ඔබේ හෘදයාංගම අදහසට. ඉතින් අද අපි සිතක රැඳි මතක පද වැඩසටහනට ආරාධනා කරේ දක්ෂ මාධ්‍යවේදිනියක්, ලේඛිකාවක් වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරියක් වන සුමුදු චතුරානි ජයවර්ධන මහත්මියට. අපේ ගෞරවනීය ආරාධනය ආදරණීයව පිළිගෙන සියහඬ මැදිරියට පැමිණි සුමුදු චතුරානි ජයවර්ධන මහත්මියනි ඔබට මම ඊටම ගෞරවනීයව ස්තුතිවන්ත වෙනවා. ඉතින් තවත් දවසක තවත් සිතක රැඳි මතක පදක් රැගෙන ඔබ හමුවට එනවා කියන බලාපොරොත්තුව මත අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. මම නෙත්මිනී විරසිංහ. සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ. ඒ ඔබේ හඬයි මේ සියහඬයි. සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය. සියහඬ